අයදුම් පත්‍ර හම්බුණාද? පොරොන්දු ප්‍රකාරව කටයුතු කරන අය අයදුම් පත්‍ර ගන්න අරගෙන ඒක පුරවලා ඊළඟ සතියේක ලැබෙන්න සලස්සන්න. කොහොමද පින්වතුනි හොඳට මතක තියාගන්න මේ කාරණාව. මම මේ කියන දෙයට ඒ වැඩි හිත රිද්ද ගන්න එපා. චුට්ටක් හිත රිද්ද ගන්න. ප්‍රමාණය ටිකක් ලොකු වෙන්න පුළුවන්. මේ කියන්නේ වේ. පිළිදෙන ඔය මේ දහම අවබෝධ කරගත්ත පිරිසක් විදිහට. මම මේ පිරිසට තමයි මේක කියන්නේ පිළිදෙන දහම අවබෝධ නැති පිරිස මේක වැඩි ගන්න යන්න එපා. දහම අවබෝධ කරගත්ත පිරිස මේක ගන්න. අන්තර්ජාලය හරි මේක දාලා තිබ්බොත් එimhe Tamanට දහම තේරිලා නැත්නම් මේක වහලා දාන්න. මොකද හේතුව නැත්නම් ඒක ඔබට අවඩ පිණිස හේතුවේ මොකද ඔබට මේ කියන ඒවා තේරෙන්නේ නැති නිසා. නමුත් තේරෙන පිරිසට මම මේ කියන්නේ පිටුතුනේ. හොඳට කල්පනා කරලා බලන්න පිටුතුනේ දැන් ඔබට මේ දහම තේරෙනවා. ඔබ මේ දහම ගැන අවබෝධයෙන් ඉන්නේ. ඔබ හොඳටම දන්නවා පිටුතුනේ කරන්න තියෙන එක මාර්ගයයි. ඔබට හොඳටම පේනවා පිටුතුනේ දුක. දුක කොච්චර හොඳට පේනවද කිව්වොත් එහෙම පිටුතුනේ. දැන් බන ටික අහගන්න බැරි තරමට දුකයි. ඇයි? අර මහත්තුරු අරක උස්සයි යනවනේ. බොරු නෙමෙයි පිටුතුනේ. ඕක තමයි ඇත්ත తත්ත්වය. ඔබට ඒ තරමට දුකයි. එතන මට ඒ අය නීති පනවන්න වෙලා තියෙනවා, තහංචි පනවන්න වෙලා තියෙනවා. මේ දායක වැත්තු බනහන වෙලාවට හෙල්ලෙන්නවත් එපා, හෙල්ලෙන්නවත් නැතුව ඉන්නේ කියලා. මේ සැරසිලි කටයුතු කරන ස්වාමින් වහන්සේලාට මම කියලා තියෙනවා මේ මල් වැල එල්ලෙන්න දාන්න එපා කියලා. මම ඔබව කොයිතරම් විශ්වාස කරනවද කියලා බලන්න. මොකද මේ මල් වැල් එල්ලෙන්න දැම්මම මේ ෆෑන් වලට මල් වැල් වැනෙනවා නම් පින්විතනේ ඔබට බනහන් වෙන්නේ නැහැ දාට. ඒ තරම් තුච්ච නින්දිත තත්යක තියෙන්නේ පින්විතනේ මේක. මේක තේරුම් ගන්න. ඔබ ඒ තරම් දුකටපත් වෙලා ඉන්නේ. පාටි කර කියලා සතුටු වෙන්න හදනවා. ඒ තරම් දුකටපත් වෙලා ඉන්නේ. දැන් මේ පුටු මේ පැත්තට හැල්ලා තියෙනකොට එහෙම පින්විතනේ. පුටු කන්න හිතෙනවා ඇති දැන්. ඇයි? පිටිපස්සේනේ ඉන්නේ අර මහත්තුරු අරක කරන්නේ. ඒකයි ඇත්ත කතාව. ඒසා මහ පිළිල්ලකින් ඉන්නකොට පින්විතනි ඔබට හොඳටම තේරෙනවා මේක නැති කරගන්න පුළුවන් එකම ක්‍රමය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ හොඳටම දැක්කා පින්විතනි අවිද්‍යාව දුරු කරන එක හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ පින්විතනි. එහෙනම් අතින් පයින් කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙන හිතේ පින්විතනි හිතෙන්ම හිතේ තියෙන අවිද්‍යාව අතින් දුරු කරන්න බෑ. මං කියන්නේ ඔබට වැටහෙනවද? ඒකයි මම ඔබට කිව්වේ පොල් කැඩුවට කුඹුරු කෙටුවට කම්පියුටර් ගැහුවට ඔය මොනවා කළාටවත් මේක අයින් කරන්න බෑ පින්විතනේ. මේ හිතේ තියෙන ප්‍රශ්නයක් හිතෙන්ම මේක දුරු කරගන්න ඕනේ. ඔබ හැමෝටම මොලයක් බුද්ධියක් තියෙනවනේ පින්විතනේ. ඔබ හැමෝටම හිතන්න පුළුවන් ශක්තියක් තියෙන අයනේ. ඔබ කවදාකවත් පින්විතනේ රුපියල් 50ේ පඩියට අනුරාධපුරයට සිමෙන්ති අදින්නේ නැහැනේ මෙහි ඉඳලා. මොකද ඔබට මොලයක් බුද්ධියක් තියෙනවනේ. කොළඹටවත් බස් එකේ යන්න බෑ රුපියල් 50කින් කියලා සමහර විට. දැන් සිමෙන්ති අදින එක මොනවද තව කතා කරන්න දෙයක් තියෙන්නේ කියලා. එහෙනම් කළ යුතු දෑ නොකළ යුතු දෑ ගැන ඔබට අවබෝධයක් තියෙනවනේ පින්විතනේ. පොඩ ඒ සම්බන්ධව හිතලා බලන්න. කරන්න තියෙන එකම එක දෙයයි නම් අවිද්‍යාව තියෙන හිතේ නම් පින්වතුනි අතින් කරන වැඩවලින් වචනෙන් කරන වැඩවලින් ඇති පළක් නැහැ. අවිද්‍යාව තියෙන හිතේ නම් හිතින් මේක කරලා ඉවර කරගන්න ඕනේ. එහෙනම් ඔබ කොහේ හරි ගිහලා කතා පැවැත්තුවත්
ඔබ කාට හරි ඉගැන්නුවත් කුඹුරු කෙටුවත් ලෝකෙට ලෝකා වුණත් මුදුන වුණත් ඔය මොනවා කළත් වැඩක් තියනවද? ඔය එකම තැනකවත් නෙමෙයි පිටුදින මේකේ නිදහස් වෙන්න මඟ තියෙන්නේ. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ක්‍රමයක් ඕනේ තියෙන පිටුදින. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ හිත වැඩෙන ක්‍රමයක් මිසක් අත වැඩෙන ක්‍රමයක් නෙමෙයි. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න පිටුදින. ඔබට කරන්න වෙලා තියෙන වැඩ ටිකක් තියෙනවනේ දැන්. ඒක පිළිගන්නවනේ හැමෝම. ඔබ හැමෝටම කරන්න වෙලා තියෙන වැඩ ටිකක් තියෙනවා. ඔන්න ඔය වැඩ ටික අරගෙන බලන්න පිටුතුනේ. ඔය ඔබ දවසකට ඔය කරන වැඩ ටිකෙන් ඔබව දුකින් නිදහස් කර ගැනීම උදෙසා බින්දු මාත්‍රයක්වත් පිටුවහලක් වෙනවද කියලා? වෙනවද? නැහැ. ඇයි දැන් ඔය தත්ත්වයට වැහැලා තියෙන්නේ? ඔබ තෝරගත්ත පාර වැරදි නිසා නේද? ඔබ හොඳටම දන්නවා නේද පින්විතනි දැන් ඔබ අකමැත්තෙන් හරි ওই ටික කරන්න වෙලානේ දැන් ඔබට තියෙන්නේ. ඇයි ඔබ කසාද බැන්දා? ඊට පස්සේ ඔබට දරුවෝ හැදුනා. දැන් ඔබට යුතුයකමක් වගකීමක් වශයෙන් ඒ අයට කන්න බොන්න දෙන්න ওই ටික කරන්න වෙලා තියෙනවද නැද්ද? ඒක නිසා නේද දැන් රස්සාව කරන්නේ. මම මේ අහන්නේ බන තේරිච්ච අයගෙන්. දැන් රස්සාව කරන්නේ ඒක නිසා නේද? ඔබට මේක තේරිලත්. ඔබ හොඳටම දන්නවා උදේ නැගිට්ටට මූණ හේදුවට බස් එකේ නැග්ගට කෝච්චියේ නැග්ගට වැඩට ගියාට වැඩ කළාට ආපහු ගෙදර ආවට ඔය එකම අවස්ථාවකදීවත් ඔබට මග වැඩෙන්නේ නැහැ කියලා. ඔබ හොඳටම දන්නවා ඔය එකක්වත් නිවනට තියෙන මග නෙමෙයි කියලා. ඔබට ඒව කරන්න වෙලා තියෙනවා කියලා පින්විතනි මේ ඔර්ලෝසු කටුව නතර වෙන්නේ නැහනේ. මෙච්චර කල් ගත වුණා වගේ පින්විතනි මොහොතෙන් මොහොත ඔබව ජරා මරණයට අරයි යනවා. ඒක ඔබ දන්නව නේද? ජරා මරණය විසින් ඔබගේ ආයුෂ ඔක්කොම අර ගන්නවා පින්විතනි. දවසින් දවස ආයුෂ ටික අර ගන්නවා. දවසින් දවස ඔබ දිරනවා. ජරා මරණය කියන තරම් භයානක දෙයක් තවත් නැහැ මේ ලෝකේ. ඔබ පරමාණු බෝම්බෙට ওই බය වෙලා ඉන්නේ. ඊට වඩා භයානක දෙයක් තියෙනවා අපි හිතන ජරා මරණ කියලා. ජරා මරණය කියන එක මොහොතින් මොහොත ඔබගේ තියෙන රස සාරය ඔක්කොම උරනවා. ඔබ දිරනවා. දිරවනවා ඔබ. මොහොතක් නෑර ඔබ දිරන්න පටන් අරන් ඉන්නේ ඔය. නිදහස් වෙන්න මග තියෙන වෙලාවෙත් ඔබට පින්වතුනි ඒකට නේද මූණ දෙන්න වෙලා තියෙන්නේ දැන්. දැන් එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි. ඔබගේ මව් කුසට ආපු දරුවා ගැන ඔබ ඔබගේ දරුවට හරි පාර කියලා දුන්නේ නැත්නම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඔබගේ දරුවත් ඔබ ඔය පත් වෙලා තියෙන ඉරණවටම පත් වෙනවද නැද්ද? මොකද ඔබ දැන් මේක කියලා දුන්නේ නැත්නම් එයා විහිං තේරුම් ගන්න කාලයක් සමහර විට එයි. ඒ එනකොටත් පින්වතුනි ඔබ වගේ මෙයා බන්ධන වලට අහු වෙලා ඉඳීවි නේද? ඊට පස්සේ ඔබට වගේම පින්වතුනි ඔර්ලෝසු කාලේ නිකන් නිස්කාරණේ ගත වේවි නේද? මොකද දැන් ඔබට බෑනේ මට ළමයි ඉන්නවා ඒ මට නිවන වටිනවා ඊට වඩා උඹලා ඕන එකකින් අහම මම යනවා යන්න කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. දැන් ඔබත් අර ගෙදර ගියොත් අමුණසී මගේ හිටියොත් තෝනසී කියන තැනට නෙමෙයිද වැහලා තියෙන්නේ බලන්න. පින්වතුනි ඔබ සතර අපායට යන්න පුළුවන්. ඔබට මේ නිවන තථාගතයන් වහන්සේගේ දහම මහ කාලයක් තියෙන්නේ නැහැ මේ පෘථිවි තලයේ.
ඔබට මනුස්සත්වය ලබන්නත් බෑ එහෙම. ඔය දෙක එකට සෙට් වෙච්ච වෙලාව මේක. කල්ප කෝටි 7,000කට පස්සේ මේක උනේ. ඒ වෙච්ච වෙලාවේ ඔබට දරුවෝ ඉන්නවා දැන්. ඒක නිසා ඔබට සිද්ධ වෙලා තියෙනවා දරු මුණුබුරව බලා ගන්න. මේ තරම් අවාසනාවන්ත සිදුවීමක් ඔබගේ සසරෙම තියෙන්නේ නැද්ද? ඒක හරියට පින්විතනි ඔබට කෝටි 4ක ස්විප් එකක් ඇදිලා ඔබ දෙවියන්ට ස්තුති කරන්න කියලා පහනක් එහෙම පත්තු කරලා දෙවියෝ ගාව වඳිනකොට පහන් දැල්ල ඇවිල්ලා වැදලා ස්විප් එක පිච්චුණා වගේ වැඩක් නෙමෙයිද මේ වෙන්නේ? කල්ප කොටි 7,000කට පස්සේ chance එක උදා වුණේ. දැන් මොකද කරන්නේ? දැන් ඔබට පින්විතනි වකීම දුකන් කියලා ටිකක් වැටිලා ඉවරලා දැන් ඒක කරන්න වෙලා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න වෙලා. නැත් මම ඔබෙන් අහන්නේ පින්විතනි ඔය தත්වෙමද ඔබගේ දරුවට උදා කරලා දෙන්න හදන්නේ ඔබ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්විතනි මෙතන ඉන්න වයසක අය නිකන් කල්පනා කරලා බලන්න ඔබගේ දරුවා දැන් කොහෙද ඉන්නේ කියලා. සමහරට ඔබගේ දරුවා වෙන්නේ නැති පින්විතනි දීවර සංස්ථාවේ ඉන්න සභාපති කවුරු හරි. මාළු මරණ බෝට්ටුවක් ගෙන අස්සම් කළේ එයා වෙන්නේ නැති පින්විතනි. ඔය එක අසනකින් එයා කරගන්න පව ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. එල්ලුම් ගහට යන කෙනාට අස්සම් කරන්නේ නැති ඔබගේ දරුවට සමහර වෙලට. එක්කෙනෙක් එල්ලලා මරන්න කී දෙනෙක් ඔකට අස්සම් කරන්න ඕනේද? කී දෙනෙක්ගේ අනුමැතිය අරහද එයාව එල්ලලා මරන්න ඕනේ. ඒ මල කාලකන්ණියක එල්ලන්නේ යන්නේ. ඒ කිව්වේ මිනිමරුවේ කුඩුකාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක් මොකෙක් හරි එකෙක්. මට ඒක ගැන නෙමෙයි පිටින් අනුකම්පාව තියෙන්නේ. මම මේ රජයට එහෙම ඕක කියනවා නෙමෙයි. රාජ්‍ය පාලනයට ඇඟිලි ගහන්න අපිට අයිතියක් නැහැ. බුදුහාමුදුරුවෝත් ඇඟිලි ගැහුවේ නැහැ නේවට. නැත්නම් රාජ්‍ය පාලකයන් මේව ඇහෙන්නෙත් නැහැ කිද ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ හොඳ වැදගත් මිනිස්සු කීප දෙනෙක් නේද පිටින් අරකට අස්සන් තියන්නේ. එතකොට ඔබ නිකමන හිතලා බලන්න මේ පන්සලට පිස්සු බල්ලෙක් ආවට පස්සේ ඒ පිස්සු බල්ලට හාමුදුරු පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් නේද ඔය කරන්න යන්නේ. මැරෙන්නේ පිස්සු බල්ලෙක්. නෝ පව කරගන්නේ කවුද? හාමුදුරුවනේ. ඒවත් මේ වැදගත් මිනිස්සුනේ පිංගුතුනි මේවට අත තියන්න යන්නේ. ඉතින් ඔබගේ දරුවත් ඔය අස්සන ගහන්න වැදෙන්නේ පිංගුතුනි. නමුත් ඔබගේ දරුවා ඔබ ප්‍රාර්ථනා කළේ මොකද්ද? ඔය දරුවා ගැන. මගේ දරුවා මේ සමාජයේ හොඳ ලොකු මහත්යෙක් වෙන්න ඕනේ. එහෙම නේද බත් කැව්වේ? පුතා ලොකු මහත්යෙක් වෙන්න ඕනේ. දැන් ලොකු මහත්යෙක් කියලා නේද පින්විතනේ ලෝකේ තියෙන ලොකුම පව් ටික කරගන්න හදන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්විතනේ ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා. ඔය සමාජයා කියන එකට අහුම්කම් දෙන්නේ නැතුව ඔබගේ බුද්ධිය විමසලා බලන්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු යමක් තියෙනවනේ. ඔබට මේ ධහමේ පිහිට තියෙනවනේ පින්විතනේ. ඔබ මේ ධහමේ පිහිට අරගන්න. අරගෙන ඔබ විමසලා බලන්න මොකද්ද ඔබ ඔය කරන්න යන්නේ කියලා. පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හරි අර හරි අමාත්‍යාංශ හරි මොනවා හරි ඒව ඇතිනේ. ඒව වැඩ කරන අය ඇති. දැන් ඔබ නිකමන හිතලා බලන්න මේ ඔය ගහන එක අසනක් මොනතරම් පවර්ෆුල්ද කියලා. සතාවේ ඇල්ලුවේවත් නැහැ. ඕඩර් එකක් එනවා. කුකුල්ලු 25000ක් ඕනේ ආමි එකට. අපි හිතමුකෝ. ලොකු පිරිසක් කන්න එපා. මේ ඔබ කවදාක හිතන්නේ නැති ඒවා වෙනදනේ. ෆාම් එකට ඔබ යවනවා 25000ක් එවන්න. කුකුල්ලු 25000ක් මරන්න කියලා ඔබ ගහනවා අස්සන. නැත්නම් ඔබගේ දරුවා. මහා නරකාදීට නෙමෙයිද ඔය දරුවා යන්නේ. පිටින් ඔය දරුවා මේ සසරටම කරපු ලොකුම පාප කර්මය තමයි ඔබගේ බඩට බහැපු එක. හිත රිදෙන්නේ නැද්ද මං එහෙම කිව්වම? පිටින් ඔය දරුවා ඔබගේ බඩට බැස්සේ මහා පිනක් පරිසම් දිලා නෙමෙයිද? මනුස්ස ජීවිතයක් ලැබුවේ.
බලන්න ඔබේ මේ වාසනාවන්ත මනුස්ස ජීවිතයක් ලැබුපු එකාට කරපු දේ. ඔබගේ දරුවා වෙලා මේ ලෝකෙට ආපු එකා. මහා පිනක් පරිසම් දීලා මිනිස්සෙක් වෙලා ඔබගේ දරුවා වෙලා ලෝකෙට ආපු එකා මේ ලෝකෙන් යන්නේ සතර පායට නම් පින්වතුනි. ඔබට දෙමාපියෝ කියන්න පුළුවන්ද? මං කිව්වේ පොඩ්ඩක් විතර රිදෙයි පින්වතුනි. නමුත් මේ අහිංසක වෙනුවෙන් මට මේ හඬ නගන්න වෙනවනේ. මාත් එක තරහත් වෙයි. විවේචනයත් කරයි පස්සේ පින්වතුනි අනික් පිරිස් අසත්පුරුෂ පිරිස් ඕනේ තරම් ඉන්නවනේ ලෝකේ. මවුසෙන් හැදලා අපහාස කළා කියලා කියයි. නමුත් ඔබගේ මොලේ බුද්ධිය පාවිච්චි කරලා බලන්න පින්වතුනි. ඔබගේ කුසට දරුවා ආවේ සුගතියට. සතර අපායේ ඉඳලා යන්තම් බේරිලා සුගතියට බැස්සා. බැහැලා ඔබගේ කුසේ ඉපදුනා පින්. බලන්න ඔබ කරන වැඩ නිසා. ඒකට ආයි යන්න වෙනව නේද සතර අපායට. ඉතින් පින්වතුනි මේකුන්ටද දෙමාපියෝ කියන්නේ. ළමයි හදන්න බල්ලෝ බැලියන්ටත් පුළුවන් පින්වතුනි. ළමයි හදන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ වෙනුවෙන් මේ ඔබ නිසා මේ ලෝකෙට ආපු කෙනෙක් ඉන්නවනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ ඒ කෙනාට යහපතද ඔය සලකන්නේ කියලා. යහපත සලසන ගමන්ද ඉන්නේ. එහෙම නැත්නම් ඔබ ඔබගේ ඕනෑපාකම් ඉෂ්ට කරගන්න ගමන්ද ඔය ඉන්නේ කියලා. මේ බණ ටික අහන්න කලින් ඔබ පෙලිච්ච අවස්ථාවල් ඇති ඔය සම්බන්ධ ඕනේ තරම්. මේ බණ ටික අහන්න කලින් පින්වතුනි මගේ පුතා දොස්තර වෙනවා නම් මගේ පුතා ඉංජිනේරු වෙනවා නම් ආදී වශයෙන් මහා සිහින මවා ගන්න ඇති. ඒ පෙලීම් ඔක්කොම පින්වතුනි ඔබ ඔය ඒ පෙලීම් තුල ඔබ ඉන්නේ. ඒක නිසා ඔබට ඔය පෙලීම ඉවස ගන්න බැරුව ඔබ කරන්නේ පින්වතුනි පෙලීමෙන් නිදහස් වෙන්න හදන එක. ඒ පෙලීමෙන් නිදහස් වෙන්න ඔබ කරන්නේ පින්වතුනි දරුවාව ඒ தත්ත්වයට ගේන එක. ඊට පස්සේ ඒ දරුවාට සිද්ධ වෙන්නේ පින්වතුනි ඔය දේවල් වලට අස්සන් තියන්න වෙන එක. දරුවා උදේ ඉඳලා රෑ වෙනකම් කරන්නේ පව්. රාජ්‍ය දේවල් මංකොල්ල කන්න සිද්ධ වෙනවා දරුවට. පත්තරයක් ගත්තාම රජයේ දේවල් මංකොල්ල කෑවා කියලා එහෙම දැකලම නැද්ද ඔබ? එහෙනම් ඔබ පත්තරයක් දැකලම නැහැ ජීවිතේට. ගත්තොත් ඒව නේද තියෙන්නේ? අර වංචාවට මෙච්චරයි මිලියන මෙච්චරක් වංචාවට මෙන්න මේ 3 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඕවා නෙමෙයිද තියෙන්නේ? එතකොට ඒ ගත්ත ඒ මහත්යට හරි නෝනාට හරි අම්මෙත් තාත්තෙත් නැද්ද? කතා කරන්නේ ඉන්නවා. එහෙනම් පින්විතනි ඒ ගත්ත මහත්ය හරි නෝනා හරි දැන් හිරේ ගියාට පින්විතනි දැන් නෙමෙයි ඔය දඬුවම හම්බෙන්නේ. ඔය රජ්ජුරුවන්ගෙන් හම්බෙන පුංචි දඬුවමනේ ඔය. රජ්ජුරුව නෙමෙයි හරියට දඬුවම් කරන්නේ කවුද? තාත්තා. තාත්තා දෙනවනේ දඬුවම ලස්සන්ට. තාත්තා කිව්වේ කාටද? සසර කර්ම ශක්තිය. තාත්තා දඬුවම දෙනවා කෙලින්ම අරන් ගිහලා ගහනවා අපි හොඳ සතර අපාය අඩියේ. දැන් ඔබ නිගමන හිතලා බලන්න. ඒ මහත්ය හරි නෝන හරි මේ වංචාව කරපු. සසරේ කරගත්ත ලොකුම පාපේ නෙමෙයිද පරිසම් දුන්නේ අර අම්මගේ තාත්තගේ කුසට බහින්න. මොකද පින්වතුනි මහා පිනක් පරිසම් දීලා ආපු එකව. ඒ අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා ඇරියා කොහෙටද? සතර අපායට. ඉතින් ඒගොල්ලන්ට දෙමාපියෝ කියලා කියන්න පුළුවන්ද පින්වතුනි? ඒගොල්ලන්ට ඕනේ උනේ මොකුත් නෙමෙයි පින්වතුනි. ඒගොල්ලෝ පොඩි කාලේ දුප්පත්. ඉතින් දෙන්නත් ඒක කොහොම හරි ඉතින් එකතු වෙලා කසාද බැඳලා දෙන්න හරි හම්බ කරගෙන යමක් කමක් තියාගෙන ඉන්න ඕනේ. අපි විඳපු දුක දරුවන්ට දෙන්න හොඳ නැහැ. අපි දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ. දරුවව යවන්න ඕනේ ඉහළම තැනට. ඒගොල්ලන්ට ඕනේ උනේ පින්වතුනි පොඩි කාලේ හිතට ආපු පිළීමෙන් මක්කෙන්නද? නිදහස් වෙන්න. ඒ පොඩි කාලේ පත් වෙච්ච පිළීමෙන් නිදහස් වෙන්න පින්වතුනි යූස් කළේ දරුවව. ඉතින් මුන්ට දෙමාපියෝ කියන්න පුළුවන්ද? දැන් ඔබගේ පැත්තට හැරිලා බලන්න. වැරදිච්ච අය කමක් නැහැ පින්වතුනි දැන්. නමුත් මම කියන්නේ තාම වැරදිච්ච නැති අය ඉන්නවනේ. තාම ඔබගේ දරුවා ඔබ කියන දේ අහනවනේ. එහෙම අය ගැන මම මේ කියන්නේ. කරදඬු උස් මහත් වුණාට පස්සේ දරුවෝ දෙමාපියෝ කියන එක අහන්නේ නැහැ.
කරදඬු උස්මහත් වෙච්ච නැති. තාම අවුරුදු 18වත් අඩු දරුවෝ ඉන්නවනේ ඔබට මෙතන ඉන්න ගොඩ පිරිසකට ඇතිනේ එහෙම. මම ඔබට කියන්නේ පින්විතනි ඔබ පුංචි කාලේ ඔබගේ ඒ පත් වෙච්ච ඒ පිළීමෙන් ඔබට නිදහස් වෙන්න කියලා හිතාගෙන අර අහිංසක දරුවගේ ජීවිතේ බිල්ලට දෙන්න එපා. මොකද පින්විතනි ඔබ දරුවා මරලා දානවා ඊට වඩා හොඳයි. මොකද ඉපදිච්ච ගමන් පින්විතනි ඔය දරුවා ඔබගේ බඩේදී මලා නම් ඔය දරුවා සමහරට ආයි මනුස්ස ලෝකෙට එයි නැත්නම් දිව්‍ය ලෝකෙකට යයි. කරුමක්කාරකමට බඩේ මැරුණෙත් නෑ පින්විතනි ඔබත් එක්කම ජීවත් වෙලා අද එක මැරුණොත් එහෙම කොහෙද යන්නේ? හතර පායට. මන්නම් මාතෘත්වය කියන එක ඕක නෙමෙයි පින්විතනි දකින්නේ. පීතෘත්වය කියලා මම දකින්නේ ඕක නෙමෙයි. මාතෘත්වය පීතෘත්වය කියලා කියන්නේ පින්විතනි තමන්ගේ දරුවාට මහ යහපතක් කරන වැඩපිළිවෙල. ඔබට මම හොඳට මේ හිතන්න කල් දෙන්නේ පින්විතනි. හොඳට හිතන්න මේවා. එහා ගෙදර එක්කෙනා දොස්තර වුණා තමයි. හරි. මෙහා ගෙදර එක්කෙනා පසු වෛද්‍ය වුණා. දැන් හරි. දැන් පසු වෛද්‍යවරයාට කරන්න තියෙන්නේ මොකද්ද? හැමෝටම නෙමෙයි. සමහර පසු වෛද්‍යවරුන්ට අද වෙලා තියෙන්නේ මොකද්ද? පාරවල් ලයින් වල ඉන්න බල්ලන් අරගෙන උන්ව සුන්නත් කරන්න. ඒක උන් ඔපරේෂන් කරලා ඉවරලා ළමයි හම්බෙන්නේ නැති වෙන කටයුතු කරන්න. අවුරුදු 5ක් විතර ඉගෙන ගත්තා නේද ඒකට? පසුවැදෙනෙකුත් එහෙමයි නේද? අවුරුදු 5ක් විතර ඉගෙන ගන්නවා. කැම්පස් එකේ විතරක්. හැමෝම නෑ. සත්තු ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙලේ ඉන්න එහෙම අයත් ඉන්නවා. අපිත් එක්ක එහෙම සම්බන්ධ වෙන. ඒ දොස්තර මහතුරු ඉන්නවා අලි සම්බන්ධ වෙන්නේ මේ අයව ආරක්ෂා කරන්නේ. ඒ අයට ආරක්ෂා දීගෙන බේත් හේත් කරගෙන ඒ කටයුතු කරන. එහෙම නැතුව පින්විතනේ අර වගේ තත්ත්වයක් උදා වුණොත් එහෙම දැන් මොකද වෙන්නේ? ඒ රස්සාවට කරන්නේ පව් කරන එකනේ පින්විතනේ. මොන අපරාධයක්ද ඔබ ඔය දරුවට කළේ? ඔබ හොඳටම දන්නව නේද පවකින් මෙලොවත් තැවෙනවා. පරලොවත් තැවෙන්න වෙනවා කියලා. ඉද තප්පති පෙච්ච තප්පති කියලා අහලා තියෙනවනේ. මේ මොන අපරාධයක්ද ඔය දරුවට කළේ ඔබ? ඔබගේ මව් කුසේ මේ දරුවා මැරිලා ගියා නම් පිටුනේ අද දෙවි කෙනෙක්. දැන් ඒක මැරෙන්න විතරයි යෝනේ කෙලීම කොහෙද? හතර පහයි. නමුත් ඔබ හරි උජාරුවෙන් යනව නේද පිටුනේ මගේ පුතා මෙහි මගේ පුතා අරහි මගේ දුව මෙහි කිය. මම ඔබට කියන්නේ පිටුනේ නියම අම්මෙත්තාත් එක්ක එන්න. ඔබට වැටහෙන පරිදි පින්විතනේ යහපත සලසලා දෙන්න දරුවට. ඔබගේ පිළීම ඔබ සනීප කරගන්න වෙන ක්‍රමයකට. ඔළුව බිත්තියක ගහගෙන වගේ. අහිංසක දරුවගේ ජීවිතේ පාවලා දෙන්න එපා ඔකට. ලෝකයා කියයි උගන්නන්න ඕනේ. උගන්නන්න නැතුව කොහොමද? උගන්නලා හොඳ තැනට යවන්න ඕනේ. මට හොයන්න යවන්න හොඳ තැනක් කියන්න. පව් කරන්නේ නැතුව රස්සාවක් කරන්න පුළුවන් එක තැනක් මට පෙන්නන්න. ඔබට පව් කරන්නේ නැතුව ඉන්න පුළුවන්. මහ කාලයක් ඉන්න බෑ. මොකද වෙන්නේ? ඉහලින් ඕඩර් එක එනවා ඔබට යන්න නම් යාපනේ. යාපනේ නොයා ඉන්න නම් පව් කරන්න වෙනවා. පිළිදෙන රජයෙන් යමක් ගන්නවා කියන්නේ හරියට ශාසනයෙන් ගන්න එකට තමයි දෙවෙනි වෙන්නේ රජයෙන් ගන්න එක. ශාසනයෙන් ගන්න එක මහ බරපතලයි. මම ඔය හර්ෂ මහතුරුන්ට කියලා තියෙන්නේ. කවුරු හරි මෙහෙ වැඩ කළ ඉවරලා ඒගොල්ලෝ බිල කියනකොට කිව්වොත් එහෙම 125යි 775යි කියලා. 126ක් ඔබ දුන්නොත් ඊටු 725 ඉල්ල ගන්න කියලා. ඔබ හිතේ 725ත් ඉල්ලනවාද හාමුදුරනේ? ඔව් මොකද්ද හාමුදුරනේ? එහෙම හිතනවා. ඒ කියන්නේ 725 ණය වෙන්නේ මේ මිනිස්සයා කාටද? ශාසනයට. මට නෙමෙයි. ශ්‍රී සම්බුද්ධ ශාසනයකට ණය වෙන්නේ පිටින්. සම්බුද්ධ ශාසනයට ණය වෙච්ච කාලේ තමයි පුස්ස බුදුහාමුදුරන් කාලේ ඉඳලා නරකාදීන් උඩට ඇවිල්ලා ඇහුවේ බුදුවරුන්ගේ. ස්වාමීනි අපිට පුළුවන්ද? මේකේ බෑ. ඊළඟ එකේ බලහල්ලකෝ.
මර ලතෝනි දීදී තමයි ගියේ ආයි පල්ලෙහාට. ගිහිල්ලා ආයි ආවා. කකුසඳ බුදුහාඳුරන් කාලේ ආව උඩට. ස්වාමීනි අපිට බැරිද? මේකේ බෑ. ඊළඟ එකේ අහලා බලහල්ලක්. නෑ ඊළඟ එකේ ඊළඟ කෝච් කියනකොටද? කවුද මේ ඊළඟ කියන්නේ? ඊළඟ බුදුහාඳුරන්ගෙන් අහන්න කියන්නේ. මම ඒකයි වෙන්දර කියන්නේ. හොඳටම පිස්සු මේ ලෝකේ මිනිස්සුන්ට. හොඳටම පිස්සු පොඩ්ඩක් නෙමෙයි. ගියේ එක ඉවරයි පින්වදනේ ගියේ එක ඉවරයි. කාශ්‍යප බුදුහාඳුරන් කාලෙත් ආවා. ආන්ගේ ආවට පස්සේ තමයි පින්වදනේ යන්තම් සුබදායක ආරංචියක් ගත්තේ මොකද්ද? ඊළඟ බුදුහාඳුරන් අහපන් කියලා. මේකේ නම් බෑ ඊළඟ එකේ අහලා බලන්න කියලා. සුබද? අපේ බුදුහාඳුරන්ගෙන් තමයි සුබදායි ආරංචි ආවේ. මොකද අපේ බුදුහාඳුර හොඳින් ඉන්නද? එහෙම එකක්ද? අර බුදුහාඳුර නරකින් ඉන්නද? නෑ. ඒක උන්ගේ විපාකේ වෙනකන් පල්ලෙහා ඉන්නේ පැපෙන්නේ. නවබට කිව්වන්නේ මතකයිනේ. වැන්නොත් වැන්න තමයි ආයි කල්යාණ මිත්‍රෙකුට ගොඩ දාන්න බෑ. විපාක ගෙවිලාම එන්න ඕනේ. සතර අපායන් උඩට. සතර අපායන් උඩට ඇවිල්ලා සුගතියට ආවට පස්සේ තමයි කල්යාණ මිත්‍රෙක්ගේ පිහිටක් ගන්න පුළුවන්. දිව්‍ය ලෝකේ යන්න හරි. වැඩ කරන වාසුන් නැහැ මහත්තුරුන්ට පවා මේවා කියන්න කියලා තියෙන උයන මහත්යන්ට පවා හැම කෙනාටම කියන්න කියලා තියෙනවා. සතේට හැම දෙයක්ම බලන්න කියලා. උයන මහත්යට කියන්න කියලා තියෙන්නේ. කෑම හදන්නේ තථාගතයන් වහන්සේට. මේ බොහොම ගරුගුණ හිතක් තියෙන මහත්තයෙක්. අපි හිතමු නිකන් චණ්ඩියෙක් වගේ කෙනෙක් ඇවිල්ලා උයනවා කියලා. එයා එහෙම කියලා නිකන් මෝඩේ එහෙම කෙනෙක් මොන මල කරදරයක්ද මන්ද මේ දැන් දවල්ට උයන්නත් වෙලා ලෝකේ කරගන්නේ ලොකුම අපරාධ නෙමෙයි ඒ කරගන්නේ. එන්නේ කාටද දාන්නේ හදන්නේ? ඔය එහෙම මෙහෙන් කපලා දානෝ, ඔය දානෝ. එහෙම කියන එහෙම දාන්නේ හැදුවොත් කාටද දාන්නේ හදන්නේ දැන් මේ ආරාමේ? මොකද පින්දු රස්සාවක් කරන එක භයානකයි. මොකද රස්සාවක් කරනකොට හැමදාම එකමනේ කරන්න තියෙන්නේ. ඒතොර එපා වෙනවා. දැන් ඔබ නම් දාන්නේ දෙන්න එන්නේ අවුරුද්දකට සැරයයි හෝ 3යි 4යි ඒ වගේනේ. එතකොට ඔබ බොහොම සත්ගුණ හිතින් ඉදිරිය මහා සද්ධාාවක් උපදවාගෙන තථාගතයන් වහන්සේ මම වගේ ඔය ඔක්කොම කරගෙන ඔබ දාන ටික හදනවා. අපි හිතමුකෝ උයන කෙනෙක්. දැන් මම මේ අපේ උයන මහත්තයා බොහොම හොඳ කෙනෙක්. මම මේ කියන්නේ චණ්ඩි ස්වභාවයෙන් කවුරු හරි කෙනෙක් එහෙම හිටියොත් එහෙම මෝඩ විදියට මෝඩ පහයි මිනිස්සුනේ චණ්ඩි කියන්නේ මෝඩයන්ටනේ. එහෙම හිටියොත් එහෙම. ඒ කෙනාට හිතුනොත් එහෙම මෙහෙම එක. මොන මල කරදරයක්ද මන්ද දැන් ආයෙ උයන්න වෙලා. යන්න තැන් හදන්න වෙනවනේ මේකට. ශාසනය කියන්නේ මහා භයානක තැනක්. සංඝයා කියලා කියන්නේ මහා භයානක පිරිසක්. ඒකයි මම ඔබට කියලා දෙන්නේ සංඝයාව කොහොම ඇසුරු කරන්න කියලාද? අතේ දුරින් ඇසුරු කරන්න. ලං නම් වෙන්න එපා සංඝයා වහන්සේට කවදක්වත්. සියලු දෙයින් අපෝපස්ථාන කරගෙන කටයුතු කරන්න පිළිගන්නේ මහා සංඝරත්නයේට මහා සංඝරත්නය කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වස්තුවක්. ඒකයි කියන්නේ පරිසං වෙන්න කියලා. වචනයක් කට හොල්ලන්න එපා කියලා කියන්නේත් ඒක නිසා. එහෙනම් පිටුදෙනි ශාසනයට ණය වෙන යම් වැඩපිළිවෙලක් තිබුණා නම් ඒිට විතරයි දෙවෙනි වෙන්නේ පිටුදෙනි. රජයට ණය වෙන එක. රජය කියලා කියන්නේ ඔබ අප සියලු දෙනා. ඔබගේ දරුවව ඔබ නිර්මාණය කළා තියෙන්නේ රජයෙන් හොරකම් කරගන්න නම් මොනවද? ලක්ෂ 20ක් නෙමෙයි පිටුදෙනි. කොලයක්, පෑනක්, ටෙලිෆෝන් කෝල් එකක්. ඔය ඇති. ඔය මේ ආරාමෙට යමක් පූජා කරනවා කියලා ඔය මොන හරි පෙට්ටියකට සල්ලි දානවා නම් පඳුරු කියලා කියන්නේ පඳු කියන්නේ දීර්ඝ කාලයක් පවතින දීර්ඝ කාලයක් පැවතීම පිණිස උර දෙන්න තමයි පඳුරු කියනවා දාන්නේ. එහෙමත් දාලා තියෙනවා නම් හින්ගතනේ.
මම මේ මහතුරුන්ට කියලා තියෙන්නේ පුළුවන් තරම් ඔව ආරක්ෂා කරන්න කියලා. කාගෙන් අනුකම්පාවෙන්? හොරු ගැන අනුකම්පාවෙන්. හරිනම් පින්විතනේ පින් පෙට්ටිය කියන එක දාන්න ඕනේ. සේෆ්පුවක. සේෆ්පුවක පොඩි හිදුලක් හදලා තමයි පින්විතනේ ඔක දාන්න ඕනේ. සාමාන්‍ය අඩියක විතර ඝනකම තියෙන. කා කෙරේ අනුකම්පාවෙන්ද? හොරා කෙරෙහි අනුකම්පාවෙන්. පින්විතනේ කාගෙන් හොරකම් කළක් කමන්නේ නැහැ. සාසනෙන් හොරකම් කළා කියලා කියන්නේ ඉවරම තමයි. මහා පුදුම භයානකයි පින්විතනේ. මේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් රජයෙන් හොරකම් කරන පුතෙක්ව දුවෙක්ව හදලා තියෙන්නේ ඔබ. ඊට පස්සේ පෞද්ගලික අංශය. රජය කියන එක හැමෝටමයි තියෙන්නේ. සමාගමක් නැත්නම් මොකක් හරි පිරිසක් එකතු වෙලා දාගත්ත බිස්නස් එකක් නම් ව්‍යාපාරයක් නම් ඒක ඒ පිරිසටයි තියෙන්නේ. ඒ හැමෝටම ණය වෙනවා. ඔබ අන්තිමට දරුවෙක් හදලා තියෙන්නේ පින්වතුනි නිකන් අපරාධි සතර අපායට යනවා. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ එහෙම කෙනෙක් නම් මට ඔබට දෙමාපිය කියන නාමය දෙන්න බෑ පින්වතුනි කනගාටුයි. ඔබ ඒක ගන්න කමක් නැහැ. මට දෙන්න බෑ ඒක. ඔබට ගන්න කියන හේතුව තමයි පින්වතුනි ඔබට මේ ධහම තිබුණේ නැති නිසා ඔබ ඒක දරුවව හික්මව ගන්න අවස්ථාවක් ඔබට තිබුණ නැතුව ඇති. ඒක නිසා මෙතන ඉන්න වයසක අයව මම නිදහස් කරනවා. දැන් මම අල්ල ගන්න යන්නේ කාවද? මෙතන ඉන්න තරුණ අවුරුදු 18ට අඩු පුංචි දරුවෝ ඉන්න අම්මලා තාත්තලා. මම ඔබට කියන්නේ ඔබගේ අම්මට තාත්තට කරගන්න බැරි වෙච්ච දේ ඔබ කරන්න. ඔබගේ අහිංසක දරුවව සතර අපායට යන්න දෙන්න එපා. ඔබගේ අහිංසක දරුවා දුකෙන් පීඩාවටපත් වෙනවා. ඒ දරුවට දුකෙන් නිදහස් වෙන්න වරන් අරන් දෙන්න. දුකෙන් නිදහස් වෙන්න තියෙන කම්පියුටර් ඔබල නෙමෙයි ෆෝන් පාවිච්චි කරලා නෙමෙයි. දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි පිංගුතුනි. සතර සතිපට්ඨානය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක හිතින් කරන්න ඕනේ වැඩක්. ඒකට තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක ඕනේ වෙන්නේ. ඒක නිසා පින්විතනි ඔබ අතරේ මදිස්ථාන කරගන්න. නිකන් අපරාධයට දරුවෝ හදන්න නැතුව. මගේ දරුවාට මම කොහොම හරි යහපත උදා කරනවා කියන තැන ඉඳගෙන කටයුතු කරා. දරුවාට යහපත ගන්න පුළුවන් එකම තැන සම්බුද්ධ ශාසනය පින්විතනි. ඔබ දැන් ඉඳලා පටන් ගන්න. නැත්තම් ඔබගේ දරුවා දවසක පින්විතනි ඔබගේ වලටත් හෙන යදීවි. ඒක මහා අපරාධයක් පින්විතනි. නිකං අපරාධේ. මනුෂ්‍ය ජීවිතයක් අරගෙන ආපු එකව. ඔබ යව සතර අපායට. ඒ තරම් අපරාධයක් තවත් කොහෙද තියෙන්නේ? ඒකයි පින්විතනි ඔබට කියන්නේ. ඒක නිසා ඔබගේ දරුවාට සත්‍ය දැනගන්න අයිතියක් තියෙනවා. දරුවාට සත්‍ය දැනගැනීමේ අයිතිය නතර කරන්න එපා. ඔබ පුළුවන් තරම් උනන්දු කරවන්න. දරුවාට සත්‍ය දැනගන්න. අපිට කරන්න පුළුවන් උපරිම උදව්ව තමයි පින්විතනි ඔබගේ දරුවා බාර ගන්න එක. දැන් මම මෙහෙම කියන්නේ පින්විතනි ගිනි ගෙඩියක් බාර ගන්න ලෑස්ති නෙමෙයිද? ඔබට ඉන්නේ දරුවෝ දෙන්නයි නෙමෙයි මට ඉන්න 50. දැන් 55ක් විතර ඉන්නවා. ඔක්කොම විමුක්තිය හොයාගෙන ආපු පිරිස පින්ද. ඒ හැමෝම විමුක්තිය හොයාගෙන යනවා. හැමෝම විමුක්ති රසයේ පොඩ හරි විඳිනවා. එයා යතින් පාපයක් වෙන්නේ නැහැ පින්වතුනි. පාපයක් වෙන්න ඉඩ නැති නිසා. ඒ අය අස්සම් කරන්නේ නැහැ පින්වතුනි මිනි මරන්න. ඒ අය අස්සම් කරන්නේ නැහැ පින්වතුනි හොරකම් කරන්න. ඒ අය අස්සම් කරන්නේ නැහැ කාමයේ වර්ධව හැසිරෙන්න. ඕවට නැහැ පින්වතුනි. බොරු කේලම් පරුස වචන නැහැ. මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන වැඩ පිළිවෙලක් නැහැ. වේදන ඔබගේ දරුවා හොඳ නිලියක් වුණා කියලා හිතන්න. මොඩලර් කෙනෙක් වුණා කියලා හිතන්නකෝ. ඔය ටීවී ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල ඉන්න අය වුණා කියලා හිතන්නකෝ. වසක් විසක් තියෙන මොකක් හරි බීමක් තියෙනවා. ඔබගේ දරුවා හොඳටම දන්නවා මේකේ වස විස තියෙනවා කියලා. නමුත් එයාට කියනවා ඒකට
රඟපාලා කියන්න කියලා. මේක තමයි හොඳම වීම මේක බොන්න කියලා. ඕකටද පින්විතනේ ඔබ දරුවෙක් හැදුවේ. ලෝකයක් වනසන දරුවෙක් නේද ඔය හදලා තියෙන්නේ. ඔබගේ වල ඔහම තිබුණොත් හොඳ නැද්ද? වලට එහෙන නොගැහුවොත් නෙමෙයිද පුදුමේ. නමුත් මේවා පේන්නේ නැහැ නේද? හිතෙන්නේ මගේ දුව නිලියක්. මගේ දුව නළුවෙක්. නැත්නම් මගේ පුතා නළුවෙක්. ඔය තමයි හිතෙන්නේ. අතුලට රිංගලා බලන්න පින්විතනේ මේ ලෝකේ යන විදිහ මොකද්ද කියලා. එච්චර මහා දරුණු ලෝකයකට පින්විතනේ අර ඔබගේ අහිංසක දරුවා බිල්ලට තියලා තියෙන්නේ. ගල් රෝලක් කැරේ කැරේ පාරේ යනකොට පින්විතනේ ඔබගේ ආස්වාදයේ පිණිස අර පුංචි අත දරුවා ගිහලා ඉස්සරහ රෝදෙට තියෙනවා. ඔබට පස්සෙන් ගන්න වෙන්නේ පින්විතනේ රොටියක්. හොඳට කල්පනා කරලා බලන්න නැද්ද කියලා. ඔක්කොම පව් කරන්නේ. දූෂණ වංචාව වලට කී දෙනෙක් අස්සන් තියනවද පින්? හැමෝටම කොටස යනවා. මම මේ එයාට දොස් කියනව නෙමෙයි. මම නෑනේ ගියා හකුරට අඳන්නේ නෑනේ මම. මම මොකද කරන්නේ? තියන හකුර රකින්නවා. තියන හකුර ඔබ ගාව ඉන්න පිංගුදෙන එකයි මට තියෙන ප්‍රශ්නේ. මට හරි බයයි ඒක නිසා. මොකද හකුර ඔබ ගාව තියෙන නිසා. මා ගාව තියෙන හකුර ගැන මම පොඩ්ඩක්වත් බය නෑ. දැන් හොරකම් කරන අය ගැන මම මොහු කියන්නේ නැහැ පිටින්. ඒ අය කරගෙන ගියද මට කරන්න දෙයක් නැහැ ඒකට. නමුත් පිටින් ඔබගේ පුංචි දරුවා වෙතන්ට යොමු කරන්න එපා. ඔබගේ පුංචි දරුවාට තියෙන සේෆ්ම ස්ථානය, ආරක්ෂිතම ස්ථානය තමයි ශ්‍රී සම්බුද්ධ ශාසනය. දරුවා දුකින් නිදහස් වෙනවා පිටින්. ඔබ මෙච්චර කල් දුක් විඳලා පිටින් ඔබට කවදාකවත් දුකින් නිදහස් වෙන්න බැරි වුණා. නමුත් ඔබගේ දරුවා දුකින් නිදහස් වෙනවා. මොකද දැන් ඔබට පේනවා පිටින් දුකින් නිදහස් වෙන ක්‍රමයේ තියෙනවා කියලා. ඔබ හොඳටම දන්නවා විහිං දුක් විඳින්නේ කියලා. මේ වීඩියෝ හද පෙන්වන්නේ ඒක. ඔබට මේවා තේරුම් ගන්න. ඔබ හොඳටම දන්නවා ඔබ ගාව තියෙන එකක් නිසා තමයි මෙච්චර කල් ඔබ දුක් විඳින්නේ කියලා. ඒක නැසුවා නම් වැඩේ ඉවරයි කියලා. තේන ඔබගේ දරුවා මුලින්ම යොමු කරන්න ඕනේ ඒක නසන්න නෙමෙයි. පොඩි කාලේ ඉඳලා හුරු කරන්න ඕනේ පිටින් අවිද්‍යාව නසන්න නෙමෙයිද? දරුවා කියලා කියන්නේ පිටින්. ඔබ දස මාසයක් කුසේ තියාගෙන හදපු එකානේ. ඔබගේ ලේ දාඩියනේ පිටින් ඔය දරුවා කියන්නේ. දරුවා වරට ආපු දවසේ තාත්තා කොච්චර මහන්සි වුණාද වැඩ කරන්න. ඔබ ඔය ඔක්කොම කල්ලි වෙරලා පිටින් මේ අහිංසකව සතර පායට යවන්න හදන්නේ. ඒක යන්නේ අසත්පුරුෂයා ගොඩට පිටින් අසත්පුරුෂයා විසින් ඒකට ලස්සනට ගිනි ගෙඩිය දෙනවා ඔළුවට. ඒකේ ගිනි ගෙඩිය කෑවේ නැත්නම් ඒක අවයකින් අයින් කරනවා. කොච්චර එහෙම දේවල් රටේ ලෝකෙ වෙනවද? JVP කියලා කාලයක් තිබ්බ මතකද? JVP කලබල කියලා කාලයක් තිබ්බ මතකද? ඒක කාලේ කනක අපි ඉපදිලාවත් නැහැ. අනික කාලේ අපි පොඩි. මෙතන ඉන්න වැඩි හිටිය අය ඔක්කොටම මතක ඇති ඔය කාලේ. 60-70000ක් ඉවරයි නේද ළමයි? කඩේ හිටපු. දැන් ඔයාලට පින්විතනේ අස්සන් තියපු අය. ඉහලින් මෝඩයක දෙනවා ඔක්කොම මරපල්ලා කියලා ඊට පස්සේ එනවා මේ ප්‍රදේශයේ උන් මරපල්ලා කියලා ඊට පස්සේ මේ ප්‍රදේශයේ මරපල්ලා මේ ප්‍රදේශයේ මරපල්ලා මේ ප්‍රදේශයේ මරපල්ලා මේ ප්‍රදේශයේ මරපල්ලා අන්තිමට ගමට එනවා ගමේ මුරපොළට තමයි අන්තිමට ගෙනෙන්නේ ඊට චුට්ටි උඩ එක්කෙන අස්සම් කරලා රුක් සටහන වගේ නේද ලස්සනට තියෙනවනේ ඒක කවුරු හරි කෙනෙක් පින්විතනේ මේ 60-70000 මරන්න කියලා උඩින් ඉඳලා ඕඩර් එකක් දුන්නා නම් ඒ 60-70000 මේ account එකේ තියෙනවද නැද්ද? ගෙවන්න ඕනේ නැද්ද ඔවා? මම මේ පුද්ගලයෙකුට මොකක් කියනා නෙමෙයි. මම නම් දන්නේ කවුද
ඒ කාලේ හිටපු රාජ්‍ය නායකයෝ කියලාවත් එහෙම මතකයක් නැහැ. රාජ්‍ය නායකයන්ට දොස් කියනවා නෙමෙයි. රටේ ප්‍රශ්නයක් ඇති වුනහම ඒව විසඳන්න ඕනේ. රටේ යුද්ධයක් තියෙනවනේ යුද්ධ කරන්න ඕනේ රාජ්‍ය නායකයා. ඒකනේ තේමිය කුමාරයා පැනලා දීවේ. තේමිය කුමාරයාගේ තාත්තට ඕනේ උනේ මොකද්ද? කොහොම හරි කරේ එල්ලන්නනේ. කොහොම හරි රජකම දෙන්නනේ ඕනේ උනේ. තේමිය කුමාරයා දැක්ක නේද පින්වදින අතීත සංසාරේ වෙච්ච එක. ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා එකපාරට අවුරුදු 20ක් රජකම් කළා කල්ප 20ක් නිරා දුක්ඛින්ද හැටි දැක්කා. ඒ දැකව වෙලා ඉඳලා අන්ධෙක් වගේ බීරෙක් වගේ ගොළුෙක් වගේ හිටියේ. රජු දැනගත්තා මේකට ඉතින් රජකම් කරන්න බෑ ඔහොම. මෙන්න මේක මරලා දහන් කැලේට අරන් ගිහිල්ලා. කැලේට අරන් යනකම සද්ද නැද ඉඳලා කැලේ මැදේදී කතා කරලා ඉවරලා කිව්වා මම මෙහෙම බහින්නම් මම මරුවා කියලා වා යන්න ආපහු කියලා. තේමිය කුමාරට හිතුණා නේද පිටින් රජකමට වඩා කැලේ හොඳයි කියලා. ඇයි ඔබ තේමිය කුමාරයාගේ තාත්තා වගේ වෙන්නද? ඔබට ජාති ස්මරණ ඥානෙ පහළ වෙනකන් ඔබගේ දරුවට ඔය වද දෙන්න හදා. මම ඒකයි මම ඔබට කියන්නේ මම මේ කියන එක වැරදි නම් ඔබගේ දරුවා ලොකු මහත්යෙක් කරන්න මට ප්‍රශ්න නැහැ. මට වඩා ලොකු අයිතියක් ඔබේ දරුවා ගැන තියෙන නිසායි. දරුවා ඔබ ගාවට ආවේ. නැත්නම් මේ රබර් ගහ පල්ලේ පැය උපදින්න එක. ඔබ වාදිකව. එහෙම නෙමෙයි උනේ ඔබ ගාවට ආවේ. ඔබට අයිතියක් තියෙනවා. ඉතින් විනාශ කරන්න නම් අයිතියක් නැහැ හැබැයි. ඒක හොඳට මතක තියාගන්න. පුළුවන් නම් හොඳම තැනකට යවන්න. ලොකු තැනකට නෙමෙයි හොඳ තැනකට යවන්න. මං කියන්නේ හොඳ තැන. හරක් බලාගෙන යවන්න. පවක් කරන්න හේතුවක් නැහැනේ. ගවපට්ටිය බලා ගන්නවා උදේට බත් මුලක් අරගෙන කැලේට ගිහිල්ලා ඒක හරක් ටික කැලේ කනවා. මෙයා බත් ටික කාලේ විදලා සබා දහමත් එක පොඩ්ඩක් කරකිලා එහෙම ඉඳලා පොඩ්ඩක් නිදාගෙන අවදිලා ඔය කරගෙන බොහොම ආයි හරක් ටික දක්කගෙන ගාලට දැම්මා නාලා ගෙදරටලා හිටියා. නැවත ඔබට පිටින් ගොපල්ලෙක් කරන්න ඕනේ නැහැ නේද ඔබගේ දරුවා? ඒක තමයි බද්ධ වෛරය සංසාරෙන් ආපු. ගොපල්ලෙක් කරන්න ඕනේ නැහැ. ඕනේ ලොකු මහත්යෙක් කරන්න. මේ ලොකු මහත්යා කරන වැඩේ මොකද්ද? බොහෝ ලොකු මහත්තුරු කරන්නේ පිටින් අංචිය දින එක නේද ලෝක සත්‍යය. අවිදලා බලන්න ආයුධ නැවක් එනවා. නැවට අස්සම් කරන්න කී දෙනෙක් ඕනේද? ආයුධ ගේන්නේ මල්ලෙඩි තියන්න නේද? මල්ලෙඩි සම්දර්ශනෙට නේද ගේන්නේ? ආයුධ නැවක්? දැන් ඔබ මගෙන් අහයි ඉතින් හාමුදුරනේ ඔබ ඉතින් ගේන්නේ නැතුව ඉන්නද කියලා නේද? මං කියන්නේ ගේන්න ඕනේ ඕවා. මම ප්‍රශ්නේ තියෙනවා ඔබගේ දරුවා ගෙනාවොත් නේද ඔක? රාජ්‍ය නායකයා වුණාට පස්සේ රාජ්‍ය නායකයා ප්‍රශ්න විසඳන්න ඕනේ වෙන්ගොතේ. වැඩේ වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. මම ඒකයි මේ කියන්නේ වෙන්ගොතේ. වැඩේ වෙන්න කලින්. ඔබට ඕනේ රාජ්‍ය නායකයා කරන්න නේද ඔබගේ දරුවා? පෙන්නලා කියනවා පුතේ ඔයා මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කවදාද පුතේ මුළු රටටම රාජ්‍ය වෙන්න ඕනේ පුතේ. තාත්තා හිතන්නේ නැති. හත් දෙයියනේ මේ ගෑණි. ඇවිදින ඔබගේ ඔළුවේ පොඩි කාලේ ඉඳලා ඔළුවට වැහලා තියෙන මොකද්ද? රජ වෙන්න. මතක තොප්පියක් දාගත්තා. මට මගේ අතීතයේ මට මතකයි ඔය අක්කලා අයියලත් එක මොනවද දානවද? අර කොස්කොල තොප්පි දාගෙන රජ වුණා. දැනන් හිටියේ නෑනේ මේකද? ඔය එකක්වත් දැනන් හිටියේ නෑනේ මේකද? වදකයක් උනානේ මම. ඇයි යාළුවොත් එක්ක සෙල්ලම් කරනකොට ඔය තරුණ අයට මතකද පෑනේ මේ පෑන් බටේ නවල රවුමක් හදලා උඩ දාලා මෙහෙම අල්ලලා නේද? මේ මැද ඇඟිල්ලට දාගත්තා නම් රජ්ජුරුව ඊළඟ එකට දාගත්තා නම් වදකයක් තුනා. මේ මොකද දැනගෙනද? යරකට ඩොක්කක් යන්න මොකක් හරි එහෙම එකකට තමයි. වදකයා විදිහට කළේ. මේ මතකද ඔබට? මට නම් මතකයි මම පොඩි කාලේ වෙන්නේ. ඔබට එහෙම නැද්ද? රජ්ජුරුව කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවනේ කියන්නේ. මෙහෙම කෙනෙක් කියන්නේ රජ්ජුරුවන්ට වෙන දේ මම දන්නවනම් එහෙම බින්ගොතේ කොස්කොලයක් අල්ලන්නේ නැහැ මම. ඔබ හිතලා බලන්න බින්ගොතේ. මේ මොන අපරාධයක්ද කියලා. මේකයි මම ඔබට කියන්නේ ඉතින්. නමුත් ඔය පුටු හිස්සෙන්නේ නැහැ නේද? ඔය පුටු වලට පොර කනවා. නමුත් මම ඔබට කියන්නේ
ඔය බලු පොරේට පොර වදින බලු රංචු වගේ වෙන්න ඔබගේ දරුවව හදන්න එපා. ඔබගේ දරුවට තියෙන සුන්දරම තැන අරිහතුන් වහන්සේලා වාසය කරන මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය. ඔබ හිතලා බලන්න පිළිගන්න. අරිහතුන් වහන්සේලා වාසය කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල. එතන තමයි පිළිගන්න රමණීය භූමිය තියෙන්නේ. ඔබගේ දරුවට උරුම වෙන්න ඕනේ ඔතන. මොකද ඔබ බොහොම මහන්සියෙන් ওই දරුවව හැදුවේ. ඔබ බොහොම ආදරෙන් හැදුවේ. බිම තියන්නේ නැතුව හැදුවේ. මතකද? බිමට බැස්සුවේ නෑ දරුවව. වඩාගෙනමයි හිටියේ. මාරුවෙන් මාරුවට වඩා ගත්තා. පොඩ්ඩක් අඬන්න දුන්නේ නෑ. අරගෙන දිව්වා. ඒ කාලේ ඔබේ කට උල්ලුනේ. හූසූ ගාලා. ළමයා අඬද්දි. මතකද ඔබට මේ දරුවව හදපු විදිය ඔබ? මොකද සතර අපායට යන්නද? මොකද මේ නිදහස දෙන්න පුළුවන් මේ බණ ටික අහන අයට විතරයි. ඒකින්ද බය වෙන්න එපා ඔබ. ලෝකෙට හානියක් වෙන්නේ නැහැ. රජ පුටුව හිස් වෙන්නේ නැහැ. ඇමති පුටුව හිස් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ කිසිම අමාත්‍යාංශයක පුටුව හිස් වෙන්නේ නැහැ. ඒ හැම එකම මිනිස්සු ඉඳී පිංගුදෙන. ඒක ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික වංශයෝ වේවා රාජ්‍යාංශයෝ වේවා හැම පුටුවක්ම තිබේවි ওই විදිහටම. ඒවා හිස් වෙන්නේ නැහැ. මොකද හේතුව පිංගුදෙන මේක ලෝකේ ඔක්කොටම අහන්න පුළුවන් දහම නෙමෙයි. වාසනාවන්ත සුළු පිරිසකට විතරයි අහන්න පුළුවන්. දුකෙන් සහ මුලින්ම නිදහස් වෙන ක්‍රමය අහගෙන ඒකට කටයුතු කරලා කොහොම හරි නිදහස් වෙලා යනවා කියන තැනටපත් වෙන එක පිංගුතුනි මේ ලෝකෙන් බොහෝම සුළු පිරිසකට විතරයි කරන්න පුළුවන්. ඒ තැනටයි ඔබපත් උනේ. ඔබපත් වෙලා ඉන්න එකේ මම මේ කියන්නේ පිංගුතුනි. අර ඔබගේ පුංචි කාලේ ඔබට හැටගත්ත පෙළීම. මට දැන් කියන්න දොස්තරද වටින්නේ ඉංජිනේරුවද වටින්නේ? කවුද වටින්නේ කියන්නේ? එහෙම එකක් නෑ පිංගුතුනි. ඔබගේ පෙළීම තියෙන ඔය පොඩි කාලේ ආපු. ඔබමයි ආස්වාදයි කියලා ගත්තේ. තව එකෙක් පොඩි කාලේ ආස්වාදයි කියලා ගත්ත මිනිමරණ එක. ඒක තමයි මිනිමරුවේ. මොකද යාට මිනිමරුවෙක් වෙනකම් මෙයා නිදහසුන්නේ නැහැ මේ පිළීමෙන්. එයා ගන්න එක ලීඩර් කෙනෙක් දැන්. ඒක තමයි එයාගේ තිබුණේ. එයා ලීඩර් වුණාට පස්සේ තමයි එයාට ආස්වාදය ආවේ. එහෙම එකක් ඔය තියෙන්නේ. දැන් ඔබ හිතනවා ඔබගේ රස්සාව හරි ආස්වාදයි කියලා. රස්සාව කරන එක නෙමෙයි. රස්සාව කරන එක ආස්වාද නැහැ නේ කාටවත්. නේද? රස්සාව ආස්වාදයි කියලා එකක් හිතිලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? අර පිළීමෙන් නිදහස් වෙච්ච එක. ඔබ බලාපොරොත්තුෙන් හිටිය ඔබගේ දරුවා දොස්තර කෙනෙක් වෙයි කියලා. මම මේ වටින මේ සමාජයේ වටිනවා කියන රස්සාවල් මේ ගන්නෙ. මිසක් දොස්තරලට අපහාස කරනවා එහෙම නෙමෙයි. වැටෙනව නේද සියලු දෙනාට? එතකොට ඔබ හිතලා බලන්න. දරුවව කොහොම හරි ඒ පාරේ අරගෙන ගිහිල්ලා දරුවා එතනට ආව ගමන් අම්මට අර පෙළීමෙන් නිදහස් වුණ අම්මයි තාත්තයි පුදුම සතුටේ ගෙදර පාටි. ගෙදර අනිත් පොඩි එකා පරිදියෙන් යන්න ඕනේ කියනවා. ගෙදර මල ගියා. ඇයි? දරුවා පැවිදි වෙන දවසේ මගුල් ගන්න දෙමාපියොත් ඉන්නවා. ඇයි? දැන් පෙළිලා ඉන්න අය. මොකටද? දරුවා පැවිදි කරන්න ඕනේ කියලා. ඔබ අතර ඉන්නවනේ දැන් මේ ෆෝම් ගත්තේ. දැන් ෆෝම් ගත්තේ අය පෙළිලා ඉන්නේ දරුවා පැවිදි කරන්න ඕනේ කියලා. මතක තියාගන්න ඔබගේ දරුවා පැවිදි වෙන වෙලාවේ ඔබට සතුටක් එනවා නම් ඒත් මොකද උනේ? පෙළීමෙන් නිදහස් වුණා. ඊට පස්සේ ඔබත් මොකද කරන්නේ? හරි සතුටින් කියනවා මොකද්ද? මගේ දරුවා පැවිදි වෙලා ඉන්නේ. මගේ දරුවා පැවිදි වෙලා ඉන්නේ. තව එකක් පැවිදි වෙලා පැවිදි වෙච්ච උන් කවුද ඒ ගණන් ගන්නේ? මගේ පුතා දොස්තර. කියනකොට ඔබ මූණ ඇඹුල් කරගෙන බලන්නකො හාමුදුරනේ. මෙච්චර හොඳ වැඩක් කළත් මගේ පුතා ගණන් ගත්තේ නෑනේ. මම කියන අම්මලා ඉන්නවා.
ඔබටත් තියෙන පිළීම සහ පිළීමෙන් නිදහස් වීම අතර ප්‍රශ්නයක්. කමන්නේ. හැබැයි ඔබ පිළීමෙන් නිදහස් වෙන දරුවට මොකක් කළාද? යහපතක් කළා, හොඳක් කළා. දරුවා පින් කරන්නේ, දරුවා කුසල් වඩන්නේ. දරුවා පව් කරන්නේ නැහැ. දරුවා හීන දහම ඇසුරු කරන්නේ නැහැ පින්වතුනි. මධ්‍යම දහම සහ ප්‍රණීත දහම තුල ජීවත් වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි. ඒ අහිංසක දරුවගේ ජීවිතේ බිල්ලට දෙන්න එපා. මම මේ බීජය ඔබගේ ඔලුවට දාලා තියන්නේ පින්වතුනි. ඔබ මේවා ගෙදර ගිහිල්ලා හිතන්න. සමහරට මෙතන ස්වාමි පුරුෂයා විතරක් වෙන්න තියෙන්නේ නැත්නම් බිරිඳ විතරක් වෙන්න තියෙන්නේ. අනිත් කෙනා අසත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මම ඔබට කියන්නේ ඔබගේ හැකි පමණේ ඔබගේ දරුවට මේ ධර්ම දෙන්න. කරදර උස්මහත් නම් දැන් බෑ ඒක අතල්ලා දාන්න. එයා කියන දේවල් අහන්න නැත්තම්. කියන දේ අහන දරුවෙක් නම් පින්වතුනි ටික ටික මේ ධම්ම අවබෝධය දෙන්න යාට. දරුවා දවසක නැගී හිටියොත් එහෙම ඒක තමයි ලොකුම පව එක ඔබට තියෙන්නේ. එතකොට අනිත් මිත්‍යා දෘෂ්ටිකයාගෙන් ඔබට දරුවා බේර ගන්න පුළුවන්. දරුවා නැගී හිටියොත්. එහෙම නැත්නම් ඔබ හොඳටම දන්නවා පින්වතුනි. අවසානයේ මහා කේද වාචකයක් කියලා. අද ඔය ටයිකෝඩ් දාගෙන වැඩ කරන බොහෝමයක් මහත්තුරු. බොහෝමයක් ඔක්කොම නෙමෙයි බොහෝමයක්. සතර පහේ කෙලවර තමයි පින්වතුනි. උරුම කරගෙන ඉන්නේ. ඒ නිසා ඒවා දැක්කා කියලා සතුටු වෙන්න නම් එපා පොඩ්ඩක්වත්. මෙතන මිනිස්සේ කාර් එකේ ගියා කියලා සතුටු නම් වෙන්න එපා පොඩ්ඩක්වත්. මේකදී ඔය මහා මොට්ට වැඩ. ඔබ දන්නේ නැහැ ඔය කාර් එක අරගෙන තියෙන සමහර වෙලාවට මේකදී මිනිස්සු කී දෙනෙකුට ගිනි දීලාද කියලා. මේ කාර් තියෙන හැමෝටම මේ මොකක් කිව්ව නෙමෙයි. වැරදියට ගන්න එපා. මිනිස්සු කී දෙනෙකුට ගිනි දීලාද දන්නේ නැහැ ඔය කාර් එක අරන් තියෙන්නේ. ඒ කාර් එක යනවා දැකලා ඔබ සතුටු වෙන්න එපා කවදාකවත්. ඒක මහා මෝඩ වැඩ. ඔබ එතනදී පෙළුනොත් එimhe ෂා බලන්නකො මේ හරි කුරුළු ජෝඩු වගේ දෙන්න යන හැටි මේ කාර් එකේ කියලා ඔබ පෙලෙන්න ගත්තොත් එහෙම මේ වෙලාවට පින්විතනේ. ඊට පස්සේ ඔබ ඔබගේ දරුවගේ ජීවිතෙත් විනාශ කරලා තමයි නතර කරන්නේ. මොකද ඔබට කරගන්න බැරි දේ ඔබගේ දරුවගෙන් කරගන්න හදනවා ඊට පස්සේ. පුතේ ඔබ ඉඳලා හරියන්නේ නැහැ. ඔබ හොඳ ඉගෙන ගන්න. ඔබ හොඳට ඉගෙනගෙන ඔබ හොඳ කාර් එකක් අරගෙන හොඳ කෙලි පොඩ්ඩක් හොයාගෙන ඒක ඉව දාගෙන ඔබ යන්න ඕනේ බූන් එකේ. කියලා දෙන කාටද? අවුරුදු 3 පොඩි එකාට බත් කවන්න ගමන්. ඕනියන් හිතලා බලන්න කවදාක්වත් ඔය පිළීමට ඔබ ලක් වෙන්න එපා. ලැක්ුණොත් ඒකට වන්දි ගන්නේ අහිංසක දරුවට. ඔබගේ ජීවිතේම ඔබට ඒක තේරෙන්නේ නැද්ද? ඔබගේ දෙමාපියන් ඒ පිළීමට ලක් වීම තුළ ඔබට වෙච්ච දේ දැන් ඔබට තේරෙන්නේ නැද්ද? පිනකට දැන් හම්බුණා දහම. දෙමාපියන් දොස් කියලා වැඩක් නැහැ. දෙමාපියන් දහම තිබුණේ නැහනේ. ඒකයි. මම ඔබට දොස් කියන්නේ නැහැ. මම දොස් කියන්නේ දැන් මෙතන ඉන්න තරුණ පොඩි දරුවෝ ඉන්න අය. දැම්ම කියන්නේ නැහැ. ඉදිරියේදී කියන්න. මම වයසට යන්නේ නැහැ ඔබනේ යන්නේ. නේ? නේ? ඒ දෙයකින් ඔබ කියන්නේ අනේ ගුරු ආඳුරන්ට නම් දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ කියලා කිව්වේ. මම වයසට නොගෙන් හිටියාම ඇතිනේ. ඔබ වැඩේ කරනවනේ. ඒක නිසා මේකෙන්දනේ හොඳ අවබෝධයෙන් හොඳට බුද්ධිමත්ව Tamanට මේ ලැබෙච්ච මනුස්ස ජීවිතේ ප්‍රොජෙක්ට් ගන්න. දැන් 40ක් ගිහිල්ලා ඉවරයි තියෙන්නේ. කමක් නැහැ. තව 20ක් තියෙනවනේ. දැන් 30ක් ගිහිල්ලා ඉවර නම් තව 30ක් තියෙනවනේ. බුද්ධිමත්ව ප්‍රොජෙක්ට් ගන්න මේ මනුස්ස ජීවිතේ. කවුරු නිසාවත් ඕක පාවලා දෙන්න එපා. අම්මා තාත්තා නිසාවත් ඕක පාවලා දෙන්න එපා. දෙන්න එපාමයි පින්වතුනි මම ඔබට කියන්නේ මොකද හේතුව ඒ කවුරුත් දෙන්නේ නැහැ ඔබ බේර ගන්න වැඩේ වැරදුනොත්. හොඳට මතක තියාගන්න අර පෙරේත රංචුව. අම්මාවෙත් නැහැ තාත්තාවෙත් නැහැ. ගිනි අරගෙන බුදුහාඳුරෝ හොයාගෙන ආවේ. අනේ ස්වාමීනි පිට වෙන්නේ කියලා. දුන්න උත්තරේ මොකද්ද? මේ ශාසනය බෑ. ඊළඟ එකේ අහලා බලහල්ලා.
නමන්න පින්විතනේ. කල්ප 30කට විතර පස්සේ එන්නේ. මම ගැල්ල බලන්නකෝ. මට මතක හැටියට පුස්ස බුදුහාඳුරෙන් කන්නේ ඒක සිද්ධි වුණේ. බලන්නකෝ. මම මේ මතකද? ඈ? විපස්සී බුදුහාඳුරනේ. හ්ම්? ෂුවර්ද? අනේ පොඩි නමක් අය මට. අපි તો විපස්සී බුදුහාඳුරන්ටත් එහා පැත්තේ නම් ඔහු උනේ පින්විතනේ. හිතලා බලන්න කල්ප කොච්චරද කියලා. දැන් විපස්සීස නමත් තෝ කියලා පටන් ගන්න ගාතාවක් තියෙන දන්නවනේ. මේ සත්බුදු වන්දනාවනේ. මේ සත්බුදුරන් වහන්සේලාගේ කාලය කීයද? අවුරුදු නෙමෙයි. මහා කල්ප කීයද? 91ක්. ඒකටත් එහා නම් ඔක උනේ. හරි විපස්සී බුදුහාඳුරන් කාලේ නම් ඔක උනේ. අපේ බුදුහාඳුරන් කාලේට එනකොට මහා කල්ප කීයද? කීයද? 91. පින්විතනේ ඔබ මවා ගන්න පින්විතනේ ඔබ දරුවට කිරි දීප හැටි. ඔබේ දරුවා ඉපදුනාට පස්සේ තාත්තා විදිහට සතුටු වෙච්ච හැටි මවා ගන්න. හැමදාම මවා ගන්න පින්විතනේ. ඔබ දරුවට අයහපතක් කරන්න යන හැම වෙලාවකම ඔබ දැන් දන්නවා යහපත මොකද්ද අයහපත මොකද්ද කියලා. ඔබ හිතාගෙන හිටියට ඒක යහපත කියලා ඒක යහපත නෙමෙයි කියලා මම දැන් ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙන්නේ ඔබට. මේක බොරු නම් ඔබට පුළුවන් අයින් කරලා දාන්න. ඔබ දරුවට යහපත කරන්න කියලා දරුවට අයහපතක් කරන්න නැති වෙයි කියලා මම හිතනවා. දැන් ඔබ කල්පනාවට අරන් බලන්න පින්විතනේ එහෙම. ඔබ දරුවට අයහපතක් කරන්න හැම වෙලාවකම හොඳට සිහියට නගා ගන්න පින්විතනේ ඔබ දරුවට කිරි දීප හැටි. ඔබ දරුවා වඩාගෙන නලෝප හැටි. මේ ඔක්කොම බලන්න පින්විතනේ. ඔබ කොච්චර ආදරෙන්ද ඔය දරුවව හැදුවේ කියලා. ඔබ ওই දරුවව ආදරෙන් හැදුවේ පින්විතනේ කාටවත් බත් අම්බ දෙන්න නෙමෙයිනේ. කාටවත් පොලේ යන්න නෙමෙයිනේ පින්විතනේ. කාගෙන්වත් ගුටි කන්න බැනුම් අහන්න නෙමෙයිනේ පින්විතනේ. දුකටපත් වෙලා පැත්තට වෙලා අඬ ඉන්න නෙමෙයිනේ පින්විතනේ. ඔබ ওই දරුවව හැදුවේ මලක් වගේ. අද ඔබ හදපු මල හැම කෙනාම පාගනවා පොඩි කරනවා පින්විතනේ. ඒකට ඉඩ තියන්න එපා. ඔබගේ දරුවට යහපත උදා කරලා දෙන්න. ඔබට පුළුවන් ඒක කරන්න. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පිහිට ලැබලා දෙන දරුවට ටිකෙන් ටික කරන්න. පරදින අය පරදිනවා පින්විතනේ. එච්චරයි. ඔබට ඕන නම් දරුවව රජෙක් කරන්න පින්විතනේ. එතකොට දරුවට දවසක හිතේවි. මං සංසාරේ කරපු ලොකුම කර්මේ පරිසම් දීලා තමයි මේ දෙමාපියන්ට ජාතක උනේ කියලා. අර කියව කාරණාවත් හොඳට ඔළුවේ තියාගන්න. ඔබගේ කුසට බැස්සේ සුගතියට ආපු එකෙක්. ඔබගේ අසුරේ ඉඳලා ඒක ගියේ දුගතියට. ඒක රිඩ තියන්න එපා. ඒකට ඉඩ තියන්න එපා. ඔබ නුවණින් කටයුතු කරන්න. අපි උදව් කරන්න. බැරියව ගැන හිතන්න යන්නත් එපා. මම කියන්නේ කරදළු උස් මහත් වෙලා නම් දැන් අම්මට අඩිහප්පනවා නම් අම්මට ගහන්න එළවනවා නම් එහෙම හද්ද නැතුව පැත්තකට හෙලා ඉන්න. ඌ කොහොමද හතර පායට යන එකේ කෝ නතර ගන්න බෑ. ඒකටත් ඔබ තමයි කියන්න ඕනේ. නමුත් දැන් පරක්කු වෙදී. අනුසරේ ඔබවත් බේරෙන්නකෝ. ඔබම කියනවා නම් පින්විතනි ආඳුරනේ අපේ පුතාට නම් ඉතින් ලං වෙන්න බෑ ආඳුරනේ වචනයක් කියනකොට වචන 10ක් විතර කියනවා අපිට නිකන් අපේ නිකන් හිත තැලිලා යනවා අපේ ආඳුරනේ. ඉතින් ඒක නිසා එයාට නම් දහම දෙන්න බෑ කියනකොට මාගා තියෙන පින්විතනි ටැග් එක. කොලේක ලියලා මම ඒක ඔබගේ ඇඳුමේ එල්ලනවා. ඒකේ තියෙන්නේ අසාර්ථක මවක්. අසාර්ථක පියෙක්. ඔව්ද නැද්ද?
සීය හෙලයාගේ දරුවෝ සීය හෙලයා කවදාවත් හතර පායට යන්න හැදුවේ නැහැ පින්වත. ඒකයි මම ඔබට කියන්නේ සීය හෙලෙක් වෙන්න. ඒ පාරිශුද්ධත්වයටපත් වෙන්න පින්වත. ඒ පාරිශුද්ධත්වයටපත් වෙලා දරුවන්ටත් ඒ මගේ ඉදි කරලා දෙන්න. ලෝක සත්‍යය තට්ටු ගෙවල් ගහපු දෙම්පින්වදනේ. අපිට ඉහෙට සෙවණක් තිබුණාම ඇති. අර පිළීම නැති කරගන්න පින්වදනේ ඉක්මනට. පොඩි කාලේ පැල්පතේ හිටියක් දැන් නම් මට ඉන්න බෑ මං හදනවා තට්ටු පහක එකක් ඥාති ඔක්කොටම පෙන්නනවා මගේ බලය කොච්චරද කියලා. ඔබ හිතලා බලන්න පින්වදනේ. ඔබගේ හිත ඇතුලේ ඒවා තියෙනවා නම් පින්වතුනි ඉස්සෙල්ලා ඉවසන්න පුරුදු වෙන්න. මොඳ ලෝක සත්‍ය ඔබට එක එක ඒවා කියයි. ඔය ඉන්නවා පින්වතුනි ඔයගේ කිසි වැඩක් නැහැ මේ ගේ හැදුවමයි ඔහොමමයි තාම. වාහනේමයි තාම තියෙන්නේ. අර බලන්න කරගොල් වාහන ගෙනල්ලා කොච්චර ලස්සනට ඉන්නවද කියලා. පින්වතුනි ඕක කියන්නේ මායя මතක තියාගන්න. ඔය ඇවිල්ලා කියන්නේ මාර පාක්ෂික බලවේග පින්වතුනි මිනිස්සු නෙමෙයි. මේ මාර පාක්ෂික බලවේගයේ විසින් පින්වතුනි ඔබව අවුස්සනවා. ඊට පස්සේ ඔබ ඒකට කේන්ති ගත්ත ගමන් කියලා නහය කපාගෙන යනවා. මුණත් එක තරහ වෙලා මොකද කපන්නේ? නහය කපනවා. ඊට ඔබ කරන්නේ පින්වතුනි අර මොට්ට වැඩේ කරනවානේ. ඒකට ඇවිල්ලා ඕනුනේ ඔබව අවුස්ස ගන්න. ඔබ ඇවිස්සුනා කළා. අපි ඇවිස්සුනාද? අපි අවශ්‍ය ගන්න හැදුව එකම අවස්ථාවකට අපි ඇවිස්සුනා. නෑ අපි දන්නවා පින්වතුනි මේ මාර පාක්ෂික බලවේග වල වැඩ. තවදුරටත් කොච්චර ඇවිස්සුවත් අපි ඇවිස්සෙන්නේ නෑ පින්වතුනි. ගහලා මරණකම් ඇවිස්සෙන්නේ නෑ පින්වතුනි. කොයි ඉලක්කේ ගහලා මැරුවොත් මැරුණා ඉතරයි ඊළඟ එහෙ කරනවා. ඒ මෝඩ වැඩේ කරන්නේ නෑ. ඇවිස්සෙන්න එපා පොඩ්ඩක්. ඇවිස්සිච්ච ගම ඔබ කරන්නේ ඔබගේ නහය කපා ගන්න වැඩ පිළිවෙල. එදිනින් එහාට ඔබ ඔබගේ නිවන වහ ගන්නවා. එක. අනිත් පැත්තෙන් අර අහිංසක දරුවා ඉවරයි. හරි ඊට පස්සේ ඔබට එනවා හයියක් මොකද්ද? මම හිටපන්කෝ මට ගන්න බැරිච්ච එක මම කොල්ලව මම. අහවල් දැන් ටැඩ්ලයින් නතර කරන්නේ. ඔබට වැරදිලා ඒ වචනේ කිව්වේ. අහවල් තැන කියන අහවල් කියන කෑල්ලේ ඔබ කිව්වේ කොහොමද? මේ ස්පිරිතාලේ ලොක්කා කරලා ඉම නතර කරන්නේ ඇයි? නර්ස් කෙනෙක් බැන්නා කියලා. එතන එහෙම දෙමාපියෝ ඉන්නවා. එතන දෙමාපියෝ නෙමෙයි මිනිස්සු. ඒකවල දෙමාපියෝ කියන්න බෑ. මිනිස්සු. එහෙම මිනිස්සු ඉන්නවා පිටින්. ඇටෙන්ඩන්ට් කෙනෙක් බැන්නා. ඒකට කොච්චරට කේන්ති ගියාද කිව්වොත් එවල තීරණය කළා. මේ ස්පිරිතාලෙම ලොකුම දොස්තර මහත්තයා බවට පත් කරනවා මගේ දරුවම. එදා ඉඳලා පිටින් ඒකට යහගුණේ නෙමෙයි දෙන්නේ. මොනවද දෙන්නේ? අර Tamanට වෙච්ච දේ කියලා. පුතේ මට මෙහෙම අපහසු වුණේ පුතේ. ඔක්කොම ඉස්සරහා. ඔබ මේකේ පලිය ගන්නවා. අරකට පෝලා. යනවා පිටින්. යයි. උඩට මෙයයි. ඇයි? මානපාක්ෂික බලවේග වලට හරි ලේසි පිටින් යන්න. මොකද මේ කාගේ ලෝකෙද? කාම ලෝකේ. කාම ලෝකයේ අයිතිකාරය කවුද? මානපාක්ෂික බලවේග තමයි. ගිහිල්ලා පිටින් ඒකම විනාශ වෙලා යනවා. අන්තිමට ඒක විනාශ කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් සෞදිය පුරන්න පුළුවන් අම්මටයි තාත්තටයි දෙන්නට මේක තියලා. එතකොට එදා කිව්වට අහවල් තැනට යවනවා කියලා. ඇත්තට මේ අහවල් තැන මොකක්ද දන් දෙන්න යවලා තියෙන්නේ? අවීතිය. එදා අම්මා නොකිය කියලා තියෙන්නේ මොකද්ද? උඹ මට ඔය කරපු දෙයට මම මගේ පුතාව අවීතියට යවලයි පස්ස බලන්නේ. ඔබට කේන්ති ගිහිල්ලා ඉන්න හැම වෙලාවකම ඕක කියන්නේ. ඔබට හිතනොත් එහෙම දරුවාව එතනට යවලා ඉවරලා ඔබගේ ඒක පිරිමහ ගන්නවා කියලා. ඒ වෙලාවේ යාට ඒක කියනවනම් කියන්න තියෙන්නේ. ඔබ දැනගනින්. ඔබ මට මේ කරපු එකට මම මගේ දරුවව අවීතියට යවලා ඉබල නතර කරන්න.
මොකද ඒක තමයි වෙන්නේ. එහෙනම් බිම්බිසාර රජුවක් කියන්න ඕනේ. අජාසත රජුව අපායට ගියාට. කර්මකාරකමට තමයි ඔක්කොම සිද්ධ වුනේ. නමුත් මේකෙන් කර්මයේ වළක්වන්න බැරි කමකුත් නැහැනේ. නේද? කර්මය කියන්නේ කවුරු ගෙනත් දාන එකක් නෙමෙයිනේ. සමානතරයක් හැදුවාම ඒකට බහින එකක්. මොකද කර්ම ඕනේ තරම් තියෙනවා අපි හැමෝටම. නමුත් බිම්බිසාර රජුන්ට ඒක කරන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැහැ. තමයි කර්මයේ බලවත් ඇති. එහෙම කියලා හිත හදා ගන්න බෑ. දරුවා ගන්ධිවල පින්වදනි බිම්බිසාර රජුන්ට ජාතක වෙච්ච ඒ අහිංසකයා. පුංචි කාලේ පින්වද බිම්බිසාර රජු කොච්චර ආදරේද ඒ දරුවන්ට. අහලා තිනව නේද? අර ඇඟිල්ලක එහෙම සර්ව ගෙඩියක් ඇවිල්ලා ඒක කටේ දාගෙන හිටියලු බිම්බිසාර රජු. පුතාගේ ඇඟිල්ලේ සර්ව ගෙඩියක් ඇවිල්ලා කටේ දාගෙන හිටියලු. ඇයි? දරුවා අඬන නිසා. අර උෂ්ණත්වයක් එනවනේ. ඒකට දරුවාට සනීප නිසා. අන්තිමට කටේ මේක පිපුරවලු. ඒ කටේ මේක පිපුරුවත් කටෙන් ඒක එළියට ගත්තේ නැළු දරුවාට රිදෙයි කියලා. ප්‍රශ්නේ තියෙන මේදනේ ඒ වෙලාවේ බිම්බිසාර රජු තථාගතයන් වහන්සේ මුණ ගැහිලා තිබුණේ නැහැ. බිම්බිසාර රජු තථාගතයන් වහන්සේ මුණ ගැහෙනකොට අජාසත රජු දේවදත්තව මුණ ගැහිලා ඉවරයි. පරක් වුණා. නැත්තම් බේර ගන්න තිබ්බා. කටේ ඇඟිල්ල දාගෙන නෙමෙයි පිටින් ඇඟිල්ල තල්ල දැම්මක් කවන්නේ නැහැ ඒ වෙලාවේ. දැන් කටේ ඇඟිල්ල දාගෙන දීපු සහනේද දැන් සහනේ. දැන් කොහෙද ඉන්නේ ආදයා? අදහත රජු කොහෙද ඉන්නේ? නරකාදී වල. නරකාදී එක පැහැෙනවා මේ වෙලාවේ. තාත්තා මරපු නිසා. යුතුයකම උනේ නැහැ. බිම්බිසාර රජුරණ දොස් කියනවා එහෙම නෙමෙයි. යුතුයකම උනේ නැහැ. යුතුයකම කරන්න තරම් බුද්ධියක් තිබුණ නැහැ ඒ වෙලාවේ. පිටින් මොකද තථාගතයන් වහන්සේ මුණ ගැහිලා තිබුණ නැති වෙතේ වෙනකොට. මුණ ගැහෙන කාලේ එනකොට අරයාගේ කරදඬු උස් මහත් වෙලා දැන් කියන එක අහන්නේ නැහැ. එයාට අසත්පුරුෂය අහුවෙලා ඉවරයි. ඔබටත් දැන් එහෙම වෙලා ඇති. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒත් ඔබගේ දරුවා මරණ ගමන් මට පණිවිඩය එවන්න පිංගුද. මම ඔබට ටැග් එක එවන්න. ඔබ මොන තව ලියුම් කවර එක රෙජිස්ටර් තැපැලට දාලා ලියුම් කවර එක දාලා ඇතුලේ එවන්න. මම ඒකට අර ටැග් දෙක දාලා එවන්න. ඔබ එනකොට මැරලා හිටියොත් ඔබගේ පොඩි පුතාට කියන්න තියෙන්නේ මොකද්ද? ඊළඟ සෝනේ එල්ලන්න කියලා දෙකම. අම්මගේ තාත්තගේ සෝන් දෙකේ මොකද්ද? අසාර්ථක මවක් සහ අසාර්ථක පියෙක්. මම මේ අනුන් පද ඔක්කොම කියන්නේ ඔබට හොඳට ඇනෙන්න. මොකද පින්විතනි ඔබගේ අතේ අහිංසක දරුවන්ගේ ජීවිතේ තියෙන්නේ. මේ කියන එක ඔබට අහන්න වෙන්නේ මෙහෙන් විතරයි පින්විතනි වෙන කොහෙන්වත් අහන්න වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මෙහෙන් විතරක් ඕක අහන්න වෙන්නේ නැහැ. තමයි පිස්සු වගේ හිතේ. එහෙමනම් එහෙම හිතා ගන්න පින්විතනි. මට කොයි එකත් එකයි. දැන දැන මං අමාරුවට එන්නේ මම මේ හදන්නේ. නමුත් ඒකෙන් තව කෙනෙකුට යහපතක් වෙනවා නම් තේරෙන්නේ. එක්ස්ට්‍රා මයිල් එකක් දීවට කමක් නැහැ මම. ඒකට අපේ හාමුදුරන් වහන්සේලා සියලු දෙනා ලෑස්ති. Tamanට ලැබිච්ච යහපත තව කෙනෙකුට උදා කරලා දෙන්න. කවදාවත් නෑ බෑ කියන්නේ අපේ හාමුදුරුවෝ. ඒ හාමුදුරන් වහන්සේලාට කුටි පද්ධතියක් හදනවා. තියෙන විදියට. බාර ගන්න එන කුටි හදන්න ආසයි ඉන්නවනේ. දෙහිමක මහත්තයෙක් කුටියක් හදලා පූජා කළා. තව එක නෝන කෙනෙක් කුටියක් හදමින් පවතිනවා කියලා ආරංචි. ඉතින් ඒකේ මම අහගෙන දවසක් හර්ෂ මහත්තයා කියනවා අපේ ධම්මජීව හාමුදුරන්ටයි මෙත්තාරාම හාමුදුරන්ටයි ඒ ඇතුළේ කලාකාර හාමුදුරන් 500 පිරිසක් ඉන්නවා. කලාකාරී නෙමෙයි. මොකද? කලාකාර. කියනවා මම අහගෙනයි ස්වාමීනි අපිට ඒකේ ආකෘතියක් වගේ එකක් හදලා දෙන්න පුළුවන් නම් එතකොට මම පිරිසට දැක බලාගෙන හිත පහදව ගන්න පුළුවන්. මොකද හැමෝම උඩට යන්න දෙන්නේ නැහැනේ කාටවත්. ඒක නිසා කියලා. දැන් සතියක් විතර යනකොට හදලා තමයි ඔය අර එහා පැත්තේ තියෙන්නේ. අපිට හරි හතුලේ පින්දුනේ මොකද හේතුව උන්වහන්සේලාට මහා පුදුම හැකියාවක් තියෙනවා. නිකන් අර මේ දිව්‍ය ලෝකේ ඉන්න එක්කෙනා වගේ කවුද? විශ්වකර්මයා වගේ. මේ පුදුම හැකියාවල් තියෙන්නේ. දෙයක් කරන්න හිතුණා නම් උන්වහන්සේලා කරනවා. එක එක ශේෂ්ත්‍ර වලින් ඇවිල්ලා ඉන්නනේ. කම්පියුටර් පැත්තෙන් එහෙමයි. ඉංජිනේරු, වෛද්‍යවරු ඔය ආදි වශයෙන් ඔක්කොම ඉන්නවා.
හැමෝම ආවේ විමුක්තිය උදෙසා. හැමෝම විමුක්තිය උදෙසා සටන් කරනවා. මම ඔබට කියවනේ පින්වතුනි අපේ ආරාමේ විමුක්තිය උදා කරගන්න නැතුව ඉන්න බෑ කාටවත්. අපේ ආරාමෙට එන්නත් බෑ කාටවත් එහෙම. අනික හැම ආරාමයකම එහෙම තමයි. මම මේ අපේ ආරාමය ගැන කියන්නේ ඉතින් ඔබ මෙහෙට එන නිසා. ලෝකේ තියෙන අනික හැම ආරාමයක්ම එහෙම තමයි විමුක්තිය උදෙසා පැවිදි වෙච්ච අය ඉන්නේ. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත් ආයේ කියලා. ඒ වෙලාවේ පොරොන්දු වෙලා සිවුරු පිරිකර අරගත්ත ස්වාමීන් වහන්සේලා හැමතැනම ඉන්නේ. ඒ හැමෝටම සමෝගරු කරන්නේ. මම ඔබට කිව්වේ පින්වතුනි. ඔබට මේ අදිස්ථානයක් ඇති කරගන්න මේවා කියන්නේ. අපේ ආරාමයේ පින්වතුනි අනිවාර්යයෙන්ම මග වැඩිම අංකේ කරන්නම ඕනේ. නැත්නම් යන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේට මම කියලා තියෙන්නේ පළවෙනිට බික්කු වගේ පාඩම් කරගන්න කියලා. දෙවෙනියට මොකක්ද? දැන් නිරේ වගේ. වසක ධම්ම හඳුනන්න කියලා තියෙන කිසිම අනගාരികයෙක් පැවිදි කරන්න එපා කියලා. බික්කුවක් ගෑ නිරේ වගේ දන්නේ නැත. බික්කුවක් ගේ තියෙන නිවනට. ඒක වරද්ද ගත්තොත්. කොහෙද? අතරම නැතිලන්නේ නැහැ පිටින්. පෙරේත වෙන්නේ නැහැ නේ. හාමුදුරුවෝ. ඡේ, ඒ මොනද හජරාවද? පෙරේත වෙනවා කියන හාමුදුරුවෝ කෙනෙක් ඡේ. එක්ක නිවන් දැක නැත්තම් නිරේ. කාසාව කන්ටා භවෝ පාප ධම්මා සංයතා පාපා පාපේහි කම්මේහි නිරයන්තේ උපපජ්ජරේ. කහසිවුරක් විතරක් දරාගෙන ඉන්නවනම් එන නාම මාත්‍රිකව කහසිවුරට විතරක් සීමා වෙලා ඉන්නවනම් එහෙම කවුරුත් නැහැ. සියලු දෙනා වහන්සේලා මග වඩනවා මේ ලෝකේ ඉන්න හැමෝම මේ මට්ටමින් ඔබ හිතන්න ඕනේ කොහොමත් මේකද මම ඔබට කියලා දෙනවා සංඝරත්නයේ වචනයක් කියන්න එපා කියලා. මම ඔබට කියන්නේ මේ නිරේ වගේ තියෙන කතාවක්. ඔබට එහෙම අහිතක් හිතනවා නම් මං ගැන හිතන්න කෙලින්ම සංඝයා ගැන හිතන්න එපා. කහසිවුරට සීමා වෙලා මග වඩන්න නැතුව ඔහේ ජීවිත ගත කරනවා නම් පාප ධර්මයන්ගෙන්ම රැඳිලා කටයුතු කරනවා නම් ඒ කරගන්න පාප කර්මයන් නිසා කෙලින්ම කොහේ යනවා කියලාද? නිරයන් තේ උපපජ්ජරේ කියන්නේ දන්නවනේ කොහෙද යන්නේ කියලා. මව ගෙදර යනවා කියලාද කියන්නේ? කොහේ යනවා කියලාද කියන්නේ? නිරේට. මේ කාසියන්නේ දෙන්නේ පැවිදි වෙන්න ඉල්ලනකොට එන්න බය නැතු වෙන්න. බය නැතු වෙන්න පැවිදි වෙන්න. මොකද්ද දෙන්නේ? කාසියක්. ඒ කාසියේ උඩ පැත්ත හරවලා තමයි ඒ යතිවරයන් වහන්සේ ඔබගේ අතට දෙන්නේ. ඒ කාසියේ උඩ දීලා දිනවා නිවන කියලා. අපි හැමෝටම මේ කාසිය තමයි දුන්නේ. දසවස් පිරිච්ච මහ යතිවරයන් වහන්සේ නමක් ඉස්සර අත් දෙක බැඳගෙන නව බැඳුම් වැඳලා අනේ ස්වාමීනි මේ මහා දුක්ඛ කන්දෙන් නිදහස් වෙයි මුදෙසා මට මේ පෞර්ජා දිවියටපත් වෙන්න ඕනේ ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා. නව වැඳුම් වැඳලා ඉල්ලුවාට පස්සේ උන්වහන්සේ චීවරෙත් එක්ක පුංචි කාසියක් දුන්නා. කාසියේ උඩ තියෙනවා නිවන කියලා. හරි සතුටින් බාරගත්තා. ටික වෙලාවක් ටික කාලයක් යනකොට සමහර අයට පින්වතුනි ওই කාසිය මෙහෙම තියාගෙන ඉන්න බෑ මේ අතට. ටික මොකද වෙන්නේ? අත බර වැඩි වෙලා අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරලා මැරෙනවා. මැරෙනකොට තියෙන්නේ මොකද්ද? නිරය. ඒකයි පින්වතුනි පැවිදි කරන්න කලින්ම බික්කු වග්ගයයි නිරේ වග්ගයයි පාඩම් කරන්නේ. භික්ෂුව කියන්නේ කවුද කියලා දැනගන්න බෑ පැවිදි වෙන්න කලින්. සබ්බසෝ නාම රූපස්මි යස්ස නත්ති මමයිතා අසතාච නසෝචති සවේ බික්ඛූති උච්චති. ඔය ඉන්නේ භික්ෂුව. සබ්බසෝ නාම රූපස්මි මේ සියලුම නාම රූප ධර්මයන් කෙරෙහි යස්ස නත්ති මමයිතා මමේ මාගේ කියන මොට්ට හැඟීමෙන් ගන්නේ නැත්තම් ඒ කියන්නේ තණ්හාදික නැත්තම් තණ්හාවෙන් ඒවට බැඳෙන්නේ නැත්තම් අවිද්‍යාව මූලයේ නැත්තම් අසචාච නසෝචති ඒවා වැය වෙලා යනකොට ශෝක කරන්නේ නැත්තම් ශෝක පරිදේවයන්ට ලක් වෙන්නේ නැත්තම් සවේ බික්ඛූති උච්චති ආන් එයාට භික්ෂුව කියලා කියනවා කියලා කවුද කියන්නේ? දේශනා කරන්නේ කවුද?
තථාගතයන් වහන්සේ. මං එහෙම නෙමෙයි. මේක දන්නේ නැත්නම් හරියන්නේ නැහනේ. ඒක නිසා පින්විතනි ඉතින් හැම ස්වාමින් වහන්සේම ඒවා පාඩම් කරන්න ඕන. පාඩම් කරලා ඒවා තේරුම් හොඳට බලා ගන්න ඕන. භික්ෂුන් වහන්සේ නමක් කොහොමද හැසිරෙන්න ඕනේ කියලා හැම එකම මේකේ තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේ ලොකු වැඩ පිළිවෙලක් කරන්න පින්විතනි. මෙතන තනිකර වර්ක්ෂොප් එකක් යන්නේ. කාටවත් නිකන් ඉන්න බෑ. කිසිම කෙනෙක් නිකන් නැහැ මේ. අඩුම තරමේ වැඩ කරන්නවත් බෑ පින්විතනි. හාමුදුරු නමක් වැඩ කරනවා නම් කනේ ඉයර්ෆෝන් දෙක ගහගෙන බණ අහමින් වැඩ කරන්න ඕනේ. මේ පල්ලෙහා වැඩ කරන හාමුදුරුවෝ හැරෙන්න. මොකද පින්විතනි පල්ලෙහාට එනවනේ নানা ප්‍රකාරයේ අර වල්ගේ යන් දෙකයි තියෙන පිරිස්. ඒ ආවට පස්සේ හාමුදුරු කෙනෙක් කනේ යෝග ගහන් ඉනව දැක්කොත් එහෙම අපෝ මේ ආරාමේ සින්දුත් අහනවා මේ හාමුදුරු කියලා යයි යන්න. යන ගමන් හැමදාම කියෝගියොත් යයි. නමුත් උඩහ වැඩ කරන හැම හාමුදුරු කෙනෙක්ම බණ අහන්න ඕනේ. පිළිද නැත්තම් වැඩ කිරීම තහනම්. දූතානන්ද හාමුදුරන්ට නීතියක් දාලා තියෙන කිසිම හාමුදුරු කෙනෙක්. මට පේන්න වැඩ කරන්න බෑ කනේ ඉයර්ෆෝන් ගහන්න නැතුව. කවුරු හරි කනේ ඉයර්ෆෝන් දෙක ගහන්න නැතුව තනකොළ ගහක් හරි ගැලෙගොත් සාමණේරයන් වහන්සේ නම මන් දැක්කොත් මම උන්වහන්සේට කතා කරලා අහනවා ඔබ වහන්සේගේ නායක හඳුන්ට එන්න කියන්නේ. ඒ නායක හඳුන් ලොකු වරද්දක් කරලා තියෙනවායි. නේ ඔල්ලෝසේ කටු කරගෙනවනේ. එහෙනම් බණ අහන්න ඕනේ. ඉන්න තැන සුද්ධ කරගන්නත් ඕනේ. ඒකත් කරන්න ඕනේ. හැබැයි ඔර්ලෝසේ කටුව කරගෙන ඉන්න තැන සුද්ධ කරගත්තට ඒක හරියන්නේ නැහැ. සුද්ධ කරගන්නත් ඕනේ හැබැයි. හැබැයි ඔර්ලෝසේ කටුව කරගෙන නතර වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වෙලාවත් ප්‍රයෝජනට ගන්න කියලා තියෙනවා. මේ සංඝ සභාවේ ස්වාමින් වහන්සේලා ඒ ගැන බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. ඒකයි මම කියන්නේ පිටුදින යහපතක් මිසක් අයහපතක් වෙන්න හේතුවක් නැහැ සම්බුද්ධ ශාසනය. සම්බුද්ධ ශාසනය හරියට ක්‍රියාවට නැගෙනවන. කන්ති පරමං තපෝති තික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරම් විහෙතයන්තු. ওই ටික හරියට ක්‍රියාත්මක වෙනවන. ඊවසේම පරම කරගත තපස වඩනවන. තථාගතයන් වහන්සේ දහම් දෙසලා තියෙන්නේ නිවන උදෙසා කියලා දැඩි විශ්වාසයක ඉන්නවන. තව කෙනෙකුට උපවාද අපවාද කරන්නේ නැත්නම් මනුෂ්‍ය ජීවිත හෝ සත්ත්ව ජීවිත ඝාතනය කරන්නේ නැත්නම් ඒක තමයි වෙන්න ඕනේ. සබ්බ පාපස් අකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධහන ශාසන. තමන්ටම අවවාද කරගනිමින් චිත්තපරියාය දමනය කිරීම උදෙසා තමන්ටම අවවාද අනුශාසනා කරගනිමින් සියලු පාපයන් අකර්මණ්‍ය කරමින් සියලු පුණ්‍ය ධර්මයන් නැත්නම් කුසල් ධර්මයන් උපසම්පදා කරගෙන යන වැඩපිළිවෙල. අන්න ඒකයි බුද්ධානුශාසනය. ඒකයි කෙරෙන්න ඕනේ. ගිහි වුණත් එකයි පැවිදි වුණත් එකයි. අනුපවාදෝ අනුපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච වත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේ චායෝගෝ ඒතම් බුද්ධහන ශාසනං. ඔය තියෙන්නේ බුදුන්ගේ අනුශාසනයේ පිංගුතුනි බුදුවරු මොනවද ලෝකෙට කියලා තියෙන්නේ කියලා ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. ස්වාමීන් වහන්සේලා වන්දනා කරනකොට කවුරු හරි ගුරුවරයා විසින් ඒක කියනවා. ඔය තමයි තථාගතයන් වහන්සේ මුල් වස් 20 තුලදී දේශනා කරපු ඕවාද ප්‍රාතිමොක්ෂය. දැන් තථාගතයන් වහන්සේ නැහැනේ. එහෙනම් ගුරුවරයා විසින් අපේ ආරාමයේ එහෙම සිරිතක් තියෙනවා. ගුරුවරයෙක් කාට හරි කමන්නේ වැන්දහම. මේ වැඩිහිටි භික්ෂුව විසින් ওই ගාස තුන කියනවා. ඒ උන්වහන්සේත් වැඳගෙන මොකද බුදුන්ට සමාන වෙන්න බෑනේ කාටවත්. මතක් කරගන්නවා. මේ මෙහෙම එකක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. බුද්ධානුශාසනය කියන්නේ මේක කියලා. කාටවත් උපවාද අපවාද කරන්නේ නැතුව. ඔබ හොඳට බලන්න මේකදී. උපවාද අපවාද කරන්නේ නැතුව කියලා කියනකොටම කොච්චර දේවල් ඔබට තේරුම් යයිද කියලා. කාටවත් හිඟි හිංසා කරන්නේ නැතුව. මරන්න කොටන්නේ යන්නේ නැතුව. ඒ වගේ වචනවත් කියන්නේ යන්නේ නැතුව. ප්‍රාතිමෝක්ෂයේ සංවරව කටයුතු කරගෙන රාග දේශ මොහ ප්‍රහීන කිරීම නිසා දේශනා කරපු යමක් තියෙනවා නම් ඒකේ සංවර වෙලා කටයුතු කරගෙන භෝජනේ මාත්‍රාඥ වෙලා භෝජනේ පමණ දැනගෙන වළඳමි. ඈත දුර ඈත තියෙන සෙනසුන් පවා පරිහරණය කරමි. මේ ළඟ කුටියේ තියෙන টয়ලට් එක ළඟ කුටියේ තියෙන ඒක මට ඕනේ. මට බෑ ඈත ඉඳලා වතුර අරන් එන්න ඕකට. ඔය මොකුත් කියන්නේ නැතුව. දුර ඈත තියෙන සෙනසුනක් හරි කමන්නේ. නිදහස නිස්කලංකව ඉඳගෙන තමන්ගේ වැඩේ කරගන්න කැමැත්තෙන්. මාර්ගඵල සංඛ්‍යාත නිර්වාණය කෙරෙහි නිරන්තරයෙන් මනස මෙහෙවමින් කටයුතු කරනවා නම් ආන්න එක තමයි පින්වදින සියලු බුදුරජාණන් වහන්සේලාගේ
මොකද්ද? අනුශාසනය. ඔබගේ දරුවට ආරාධනා කරන්න පිංගුතුනි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය කරන්න මිසක් රාජෙක් දීපු නීතියක් ක්‍රියාත්මක කරන්නේ නෙමෙයි. ඒ නිසා පින්වතුනි ඔබගේ දරුවා අතදරුවෙක් වෙන්න පුළුවන් දැන්. මතක තියාගන්න ඔබට තියෙන ওই මැට්ටක්. ඔබ හොඳ කුඹල් කරුවෙක් වෙන්න පින්වතුනි ඔය මැට්ටෙන් ලෝකෙටම වටින භාණ්ඩයක් නිර්මාණය කරන්න. 14 දී අපිට දෙන්න පින්වතුනි. ඉතින් ටික අපි නිර්මාණය කරන්න. ඒ වගේ අවසාන වශයෙන් පින්වතුනි තථාගතයන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච යම් සිදුවීමක් මම ඔබට කියන්නම්. ඒ වගේ මේ කාලේ සිදුවෙච්ච සිදුවීමකුත් මම ඔබට කියන්නම්. මම මේක බදාද පිළිතර කිව්වා. ඊට පස්සේ දැන් ඔබ මට කියන්න ඕනේ. ওই දෙකෙන් ශ්‍රේෂ්ඨ සිදුවීම කවද්ද උනේ කියලා. නැත්නම් ඔබ බලන්න පින්වතුනි තථාගතයන් වහන්සේ කාලේ විතරද මේව වෙන්නේ කියලා. ඔබට මතකද ඒක සාටක බ්‍රාහ්මණයා? නෝන ඒ කියන්නේ බ්‍රාහ්මණයටයි බැමිණිටයි දෙන්නටම තිබ්බේ මොකද්ද? පොරවන්නේ එක සලුවයි. ඔය සලුව පොරවගෙන තමයි පින්වතුනි ඉතින් උදේට බැමිණි බණ අහන්න යනවා රැට බමුණ බණ අහන්න යනවා. දවසක් හවස රැ ගිහිල්ලා බණ අහන වෙලාවේදී බමුණට හිතුණා අනේ මේ මොන තරම් ශ්‍රේෂ්ඨ වැඩක්ද? අනේ කොහොම හරි මේ සලුව දන් දෙන්න ඕනේ. කියනකොට මාපව අනිත් පැත්තෙන් හිතුණා මොකද්ද? දැන් මේක දන් දුන්නොත් මට බණ අහන්න එන්න වෙන්නේ නැහැ නෝනට බණ අහන්න වෙන්නේ නැහැ. නෑ ඒ දහම් පරිස්පාරකයක් විදිහට මම මේක දෙන්න ඕනේ. ওই විදිහට පින්වතුනි මනස ඇතුලෙන් ද්වන්ද සටනක් කළා. කළා අන්තිමට කිව්වා මොකද්ද? මන් දින්නා කියලා. මන් දින්නා කියලා කෑ ගැහුව ඔබ දන්නව නේද මේ කතාව? බුදුහාමුදුරන් කාලේක දන්නවනේ. දින්නා කියලා කෑ ගහලා පින්වතුනි මොකද කළේ? ඒ සලුව අරගෙන තථාගතයන් වහන්සේට පූජා කළා. මේ කාලේ එක්තරා දරුවෙක් හිටියා පින්වතුනි. අම්මා තාත්තාගේ සෙවණේ මේ දරුවා හැදිලා. අම්මා තාත්තා දියේ පැහැදම් කළා දරුවත් බොහොම උනන්දුවෙන් ඉගෙනගෙන. ලංකාවේ තියෙන හොඳම පාසලටත් ගිහිල්ලා. ඔය ආදි වශයෙන් කටයුතු කළා පින්වතුනි වෛද්‍යවරයෙක් වුණා කියලා හිතන්න. වෛද්‍යවරයෙක් වෙලා පින්වතුනි රටේ ඒ කටයුතු කරගෙන යන වෙලාවේදී එතන මේ මහත්යර දහම් අහන්න හම්බුණා. ඒ දහම දිගින් දිගටම ඇහුවා. ඒ අහනකොට පින්වතුනි අර සටන පටන් ගත්තා. පැවිදි වෙනවද? ඒත් මං අවුරුදු 7ක් විතර ඉගෙන ගත්තා. ගොඩාක් වේදන් වුණා කාලේ. අම්මලා තාත්තලා. ඒත් මේ ගෝරතර සංසාරේ නිදහස් වෙන්න ඕනේ. ආජාර පැත්තෙන් කියනවා. එහෙම හරියන්නේ නැහනේ. මම නිකන් කෙනෙක් නෙමෙයි දොස්තර කෙනෙක්. මං කොච්චර ඉගෙන ගත්ත කෙනෙක්. මේ ඔක්කොම වතුර යනවානේ. අනිත් පැත්තෙන් ආයෙ කියනවා. නෑ. නිවන සාක්ෂාත් කරගන්න නැත්නම් ඔක්කොම ඉවරයි. අනන්ත සංසාරේ ඇති වෙනකන් දොස්තරලා වුණා. නමුත් මේ අත්බැවි විතරයි chance එක තියෙන්නේ. පින්වතුනි ඔහොම දවන්ද සටන කර ගිහිල්ලා එක දවසක එක උදේක මේ මහත්තයා හයියෙන් කෑ ගැහුවා. මොකක් කියලාද? මන් දින්නා කියලා. වෛද්‍ය වෘත්තියත් අතහැරලා දාලා පැවිද්ද සාක්ෂාත් කරගන්නවා කියලා අදිස්ථාන කරා. දැන් මට කියන්න ඒක සාටක බ්‍රාහ්මණයා සලුව අතහැරපු එකද? මේ කාලේ විශේෂයෙන් ලංකාවේ වෛද්‍ය වෘත්තියක් අතහැරපු එකද? ශ්‍රේෂ්ඨ. එහෙනම් එදා වෙච්ච දේවල් වලටත් වඩා හොඳ දේවල් මේ කාලේ වෙන්න පටන් අරන් තියනවද නැද්ද? එතනදි බලෙන් නෙමෙයිනේ. Taman තේරුම් අරන්. මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොම ওই જાතිය. එක ශ්‍රේෂ්ඨ රාජකාරී කටයුතු කරපු අය. මොකොත් නෙමෙයි පිටුදෙන්නේ. ශ්‍රී සද්ධර්මය. ඕක මගේ කටින් එළියට ආවත් තව කෙනෙක් කටින් එළියට ආවත් පිටුදෙන්නේ. ඒකයි මම ඔයාලට කියන්නේ මේක රේඩියෝ කබලක් විතරයි නෙවෙයි මේකට කරන්න පුළුවන් දෙයක් නැහැ. තථාගත දහම
තථාගතයන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය, මහා සංඝයාගේ රැකවරණය, ඒ මහා සුද්ධ වූ කලන වැට මේකෙන් තමයි පින්වතුනි හැමෝටම සහන ඉන්නේ. ඒක නිසා ලේසි නෑ. මේ විශ්ව ධාතු වෙනස් වෙනවා. ඔබ දිගින් දිගටම ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න. ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ පිළිබඳ ප්‍රබල විග්‍රහයක්, ප්‍රබල කියන්නේ ඒක තාටියක් ගැඹුරට කරන්න පුළුවන් විග්‍රහයක් ඊළඟ සෙනසුරාදාට කරන්න මතක් කරන්න. නේ වෙලා නැහනේ. මැරෙන්නේ නැතුව ඉන්න. මේක අහගන්න කොහොම හරි. ආර්ය මෛත්‍රිය නිවනට විවහල් වෙන්නේ කොහොමද කියන එක. ඔබ දිගින් දිගටම ආර්ය මෛත්‍රිය වඩන්න. ඒ වෙන්නගෙන ශක්තිය පිඟුතුනේ මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ ශක්තිය අරගෙන ඔබ සියලු දෙනාටම යහපත සලසන්න වැඩ පිළිවෙලක් කරගන්න. අර පෙන්නපු වීඩියෝස් දෙක අමතක කරන්න එපා. තවත් තියෙනවා පිඟුතුනේ වීඩියෝස් දෙකක් හදලා. ඒ දෙක දැන් පෙන්වන්න විදියක් නැහැ. නමුත් මේට කලින් කරපු දේශනාවකට දාලා වීඩියෝ එකක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලලා දේශනාව හමාර කරමු. තේරුණාද? දැක්ක නේද පිටුනේ ඔෆිස් එකේ ඉන්න වෙලාවේදී අගේට ගිහිල්ලා ඇඳේ ඇලවෙච්ච හැටි. දැක්කද බලාගෙන ඉඳින්නේ? බලාගෙන ඉඳින්නේ? සතුටද? ඔබටත් එන්නේ හිමීට ඇඳේ ඇලවෙන්න පිටුනේ. ඔබගේ පැය ඉවර වෙනවා. දැන් එනවා ඔබ මට කියන්න මම ඔබගේ දරුවට අයහපතක් කරන්නද ඔබට අයහපතක් කරන්නද මේවා කියන්නේ කියලා. ඔබට හරි වියර්ඩ් වගේ දැනේ පිටුනේ. ඔබට හරි අමුත්තක් දැනේ මේ හාමුදුරුවෝ ඇයි මේ මෙච්චර මේක පස්සේ පන්නන්නේ කියලා. පිටුනේ මම මේක පස්සේ ඉස්සර මෙහෙම පැන්නුවේ නෑ පිටුනේ. මොකද මම මේ තරම් දුරට මේක දැක්කේ නෑ ඉස්සර. දැන් නම් සසර කියලා වචන අකුරු තුන කියා ගන්නත් බයයි මම. ඔබගේ හිනාව තියෙන මුණ විලාපයක් බවට පත් වෙන්න යන එක ක්ෂණයයි. ඒක නිසා පිළිගන්නේ ඔබට ලොකු වගකීමක් තියෙනවා දුකින් නිදහස් වෙන්න. අවිද්‍යාව දුරු කරගන්න මගට එකතු වෙන්න. ඒකයි මම ඔබට කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න. අනිත් එක්කෙනා කරනකම් බලන් ඉන්න එපා. අනිත් එක්කෙනාගෙන් ඔබට වැඩක් නැහැ. ඔබ කරගන්න. ඔබ කරගන්න. ආයෙත් බලන්න පිටුනේ. ඔබගේ දරුවත් ලෝකෙට දේවල් නිර්මාණය කරනවා. ඒකෙන් ලෝකයට යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා පස්සේ බලාගත්තා. නමුත් මේ නිර්මාණය කළේ පිටුනේ. අවුරුදු 15ක පුංචි හාමුදුරු කෙනෙක්. මුන් හේනේ ධම්මරක්කිත හාමුදුරුවෝ. උන්වහන්සේලා ඉස්කෝලේ යන කාලේ කම්පියුටර් ඉගෙනගෙන ඒ වගේම ඒ නිර්මාණ කිරීමේ හැකියාව තියෙන අපේ ධම්මජීව හාමුදුරුවෝ මෙත්තාරාම හාමුදුරුවෝ ආදී ඒ ස්වාමින් වහන්සේලාගේ ඉගෙනගෙන දේශනාවල පුංචි කොටස් අරගෙන ඒවා ශ්‍රව්‍ය මාධ්‍යයට තියෙන්නේ. ඒක නිසා ඒවා දෘශ්‍ය මාධ්‍යයටත් හරවලා මිනිසුන්ට මේක තේරුම් ගන්න පහසු වෙන. උන්වහන්සේලාගේ ෆ්‍රී ටයිම් එකේ උන්වහන්සේලා ඒවා කරනවා. මොකද ලෝකයට යහපතක් කිරීම පිණිස යම් කාලයක් තියෙනවා හැම හාමුදුරු කෙනෙකුට. තමන්ගේ වැඩේ කරලා යම් කාලයක් ලෝකයට යහපතක් කරන්න. මොකද අපි රක්ත පිණ්ඩේ වළඳන නිසා අපෙන් ලෝකෙටත් යහපතක් විය යුතුයි කියන හැඟීම මේ හැම ස්වාමින් වහන්සේ නමකටම දීලා තියෙනවා. අපේ වැඩේ වගේම. ඒක නිසා බලන්න පිටුනේ කම්පියුටරේ ටයිප් කරපු හැම වචනයක් ගන්නවා. අකුරක් ගන්නවා. ඒ හාමුදුරන් වහන්සේට පින නෙමෙයිද සිද්ධ වෙන්නේ. ඔබගේ දරුවා අද කම්පියුටරේ ගහන වචනයක් ගන්න. ඒක යන්නේ කොහෙද කියලා ගහන එකේ හිස්ටරි එක අරන් බලන්න.
ඒතකොට ඔබට තේරෙයි. ටෙලිකොම් එකට කතා කරලා නැත්නම් ගන්න පින්විතනේ ගිය වෙබ්සයිට්ස් වල හිස්ටරි එක. ඒතකොට ඔබට තේරෙයි. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උබයත්ත තප්පති කියලා. හරිම කනගාටුයි පින්විතනේ කරන්න දෙයක් නැහැ. ඔබ මහ ලොකු දෙයන් හිටියට ඔබ ඔබගේ දරුවවනේ දකින්නේ. මම ලෝක සත්‍යව දකින්නේ. ඔබගේ දරුවව ඔබ දකින්නේ පිරිය සහිතව. ඒක නිසා ඔබට ඒකේ තියෙන ගැඹුර පේන්නේ නැහැ. මම පිරිය ඇරලා බලන්නේ පින්විතනේ. ඒක නිසා මට ඒක පේනවා. මම ගුරුවරයෙක් වෙලා හිටපු නිසා මම දන්නවා. බොහොම කනගාටුයි තත්ත්වය. ඒක නිසා ඔබට දීලා තියෙන පුංචි කාලේ පුළුවන් නම් නිදහස් වෙන්න. බැරි හැමෝටම ආයි මේ වගේම අවස්ථාවක් එනකම් ඉන්න වෙනවා. දැන් මං කිව්වේ රසාව වලින් අයින් වෙන්න කියලාද? ළමයින්ට කන්න දෙන්න එපා කියලාද? නෑ. ඒවක් කරන්න. හැබැයි අංක 1ට තියාගන්න ඔබගේ නිවන. මොකද ඒකෙක්වත් එන්නේ නෑ පින්වතුනි. ඔබට උදව් කරන්න අන්තිමට. මතකයිනේ? පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්නෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන. තම් පුත්ත පසු සම්මත්තං ව්‍යාසත්ත මනසන්නරං සුත්තං ගාමං බහෝගෝ මච්චුආදාය ගච්ඡති. මේ ඔක්කොම විස්තර කරලා දීලා තිනවා ඔබට. ඒ අහන්න දේශනාවල. තව කොච්චර තියෙනවද තථාගතයන් වහන්සේ මම දේශනා කරා. ඒක නිසා පින්විතනි තමන්ගේ විමුක්තිය සලසා ගැනීම උදෙසා කරන්න පුළුවන් උපරිමයක් කරන්න. ඔබ හැමෝටම මේ විමුක්තිය ලැබීම ඔබගේ අයිතියක්. ඒ අයිතිය උල්ලංඝනය වෙන්න දෙන්න එපා. බඩට නොකෑවත් කමන්නේ මේකෙන් නිදහස් වෙන්න. ප්ලෑන් කරන්න. එතකොට හරි. ඔබගේ දවස හොඳට ප්ලෑන් කරලා දවසේ යම් කොටසක් වැඩි කොටසක් දෙන නිවන පැත්තට. මිදුල අතු ගාන ගමන් ඔබ නිවන වඩන්න. ඒවට ක්‍රම කියලා දීලා තියෙන ඕනේ තරම්. අතහරින්න එපා පිටින්. ફોකස් කරන්න. ફોකස් කරන්න. කේන්ද්‍රගත කරගන්න තමන්ගේ හිත පිටින් එක තැනකට කොහොම හරි. කියන්නේ භාවනා කරනකොට කේන්ද්‍රගත කරන්න කියන්නේ මේ කිව්වේ. තමන් කරන්න යන වැඩේ ගැන හොඳට කේන්ද්‍රගත කරගන්න. වේදනේ මම කොහොම හරි නිවන සාක්ෂාත් කරනවා කිය. අරමුණු කරන්න හොඳට. කොන්සන්ට්‍රේට් කරන්න ඒක. එතනට අරමුණු කරගෙන එතන ඒක උදෙසා වඩන්න පිටුදින මේක. ඒක විසිරෙන්න දෙන්න එපා. ඔබ දන්නවනේ මේ සූර්යයාගෙන් එන ආලෝකයට බෑ පුළුන් කැල්ලක් පුච්චන්න. නමුත් ඔකට කාචියක් තියපු ගමන් මොකද වෙන්නේ? අර විසිරීලා යන්න ගිය ආලෝක කිරණ ඔක්කොම මක් කරනවද? එක තැනකට එකතු කරනවා. අන්න එතකොට පිටුදින මහා ශක්තියක් ගොඩ නැගෙනවා. අන්නේ ශක්තිය ගන්න. ඔබට දිනන්න බැරි එකක් නෑ ඊට පස්සේ. ඔබ හොඳටම දන්නවා nothing is impossible. නොහැක්කක් නොමැත. වීරිය තියෙනවා නම් ධෛර්යය තියෙනවා නම් නොහැක්කක් නොමැත. කරන්න පුළුවන් අපි උදව් කරන්න. මේ අපේ ස්වාමින් වහන්සේලාට හැමදාම හම්බ වෙන රන් රිදී මුතු මැණික්. ඔබටත් ඒකේ ওই පොතු කෑල්ලක් වෙ දුන්නේ. මොකද අපි ඔක්කොටම තියෙන එකම පිහිටයි පිටින්නේ. දහමේ පිහිට. අපි ඒක අරගෙන ඉදිරියට යනවා. ඔබත් පුළුවන් තරමින් ඇවිල්ලා සම්බන්ධ වෙන්න. බදාදා දේශනාව තියෙනවා. බොහොම හොඳයි පිටින්නේ. දැන් බදාදා දේශනාවට බොහෝ පිරිසක් සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ පැත්ත පිරෙන්න වගේ හැමදාම ඉන්නවා. වෙනක දැන්. ඒ කියන්නේ අර ගායේ රුදාය කැක්කුම ඇම්ම ඕක දැන් හැදීගෙන ඉන්නේ. නිවන් දැකීම පිණිස අවශ්‍ය. හර්ෂ මහත්තයාගේ දේශනා අහලා නැන්නේ. හර්ෂ මහත්තයා ඉස්සර දේශනා කළානේ. මේ දේශනාවල තියෙනවා ඒවා. ගාය රුදාව ඇම්ම කැක්කුම හැදෙන හැටි. පැහැදිලි වෙන්න ඕනේ නැහැ පිටින් ධර්මදරය වෙන්න. ඔබ අතර ඇති ඕන තරම් ධර්මදරය. අද වාක්‍යයෙන් යුතුකම් වලට බැඳුනට පස්සේ හිර වෙනවනේ මිනිස්සු. කරන් දෙයක් නැහැ. ඔබ හැමෝම එහෙම තමයි. නමුත් කාටවත් එක්ස්කියුස් නැහැ කියලා මතක තියාගන්න.
ඒක නිසා දැන් ඔය ගායේ රුදායේ කැක්කුම යෑම හැදීගෙන එන කාලේ මේකෙන් දැන් කොහොම හරි පින්වතුනි ඔය උණ හොඳට තියාගෙන ඔහොම උණ හොඳ වෙන්න දෙන්න එපා. ඔය උණ කිව්වේ ලෙඩේ උණ නෙමෙයි. කියන්නේ මුට උණ හැදිලාද කොහෙද මුට උණ එහෙම කියන්නේ. ඒ උණේ තියාගන්න පින්වතුනි. තියාගෙන ඔක හොඳ වෙන්න නොදී පාර යන්න ඉස්සරහට. ඔබට අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්. ඔබ කියනවා නම් ඔබ පතනවා නම් ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙන්න කියලා පින්වතුනි. ඒ ටික බිහි වෙන්න ඕනේ. මේ දහම ඇහෙන තැනකින් මිස නිවන නැහැ කියන තැනකින් නෙමෙයි. ඒක නිසා මේ ලෝකත්‍රයේ කොහේ හරි ශ්‍රී සද්ධර්මයේ ඇහෙනවා නම් නිවන් මඟ විවර වෙනවා නම් ඒ තැනකින් තමයි අරිහතුන් වහන්සේලා බිහි වෙන්න ඕනේ. ඒකට පැවිදි වෙන්නම අවශ්‍ය නැහැ. ගිහිවතේ ඉඳගෙන අරිහත් වුණා පිරිනවම් පෑවා. ගිහිවතේ ඉඳගෙන අරිහත් වෙන්න බැරි කමක් නැහැ. අරිහත් වෙලා ඉන්නයි බැරි. දවස් 7කට වඩා. ඇයි? දැනගන්න ඕනේ. ඔක හරියටම දන්න කෙනාගෙන් අහමු. ගන්න පොත. කොපොත ගන්න. ලියා ගන්න. ලියාගෙන ඊළඟ අහන්න කාගෙන්ද? මෛත්‍රී බුදුහාඳුරාගෙන්. ස්වාමීනි ඇයි 7කට වඩා ඉන්න බැරි? මෛත්‍රී බුදුහාඳුරායි. ඕක උඹ මගෙන් අහනට වඩා හොඳ නැද්ද? ඇයි උඹට මොලේ නැද්ද කියලා අහන එක. ඇත්තටම බුදුහාඳුරේම අහන එකක් නැද්ද? ඈ? ඕක ඕ වගේ එකක් උඹ මගෙන් අහනවට වඩා උඹ ගිය බුදුහාඳුරන්ගේ ශාසනයේ ඉඳලා මාගේ ශාසනයට එනකන් ආව එකක් බලාපොරොත්තු තියාගෙන ඕක අහන්න. ඕක අහනට වඩා හොඳ නැද්ද? ඇයි ස්වාමීනි මට මොලේ පොඩ්ඩක්වත් නැත්තේ කියලා වගේ අහන්නේ. බුදු කෙනෙක් කම නම් ඕක දහන්න තියෙන්නේ. නෑ සිංහද. ඒකයි මම ඔබට කියන්නේ හොයන එක නතර කරන්න. හොයලා දෙන එක වඩන්න. අපි ඔක්කොම මෝඩකම් කළේ. මං කියවනේ මම මුල් කාලේ කරපු දේශනා ඔක්කොම මෝඩකම්. ඇයි? ඔක්කොම දැනුම මිනිසුන්ට දැනුම දෙන්න. අහන අර ප්‍රශ්නේ අහන. අරෙන් අභිධර්මයෙන් අහනවා. මෙහෙන් මාත් කියනවා. අහන්න ඕන එකක් අහන්න. මන් දෙන්නම් උත්තර ඕන එකට. උත්තර තියෙනවා අපි කියන 10 ඇතුළේ උත්තර තියෙනවනේ ඕන එකට. ඒ දැනුම අදටත් තියෙනව නෑ නෙමෙයි. සමාධියට සම්බන්ධ වෙන ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. හැබැයි දැන් මම මේ මොඩ වැඩේ කරන්නේ නෑ. ඇයි? මට මේ තිබිච්ච තුච්ච මානිය දැන් නෑ එච්චරට. ඒක තුච්ච මානිය. මොඩකම නැත්තම්. මොකද ඔබ අහන ප්‍රශ්න වලට උත්තර දීපේක මගේ මොඩකම. නැත්තම් මම ඔබට කියන්න තිබ්බ නේද? ඔය අහන්න එපා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන විතරක් අහන්නේ දැන් කියන්නේ. එහෙම තමයි පිළිදෙන්නේ. අපි හැමෝම මොඩකම් කරනවා. ඔබ නම් තාමත් ආස ඇති ප්‍රශ්න අහන්න. නමුත් මම ඒකට ඉඩ දෙන්නේ නැහැ පිළිදෙන්නේ. මොකද මගේ වටින කාලේ දැන් ඉස්සරට වඩා ගොඩක් වටිනවා. හොඳයි. එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනා කරලා දේශනාව හමාර කරමු. අර වස්තුන් ගැන කියනවා නේද? දැන් මේකදී ඔබ දන්නවා යදේද ස්වාමීන් වහන්සේලා වස්වසනෝ ඒ වස් ආරාධනා කරන පින්කමට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පින්කදෙනේ ඔබ ඒ වස්තුන් මාසය ඇතුළත ඒ භික්ෂුන් වහන්සේලාට ඒ අවශ්‍ය පාසුකම් සලසා දෙනවා වගේම ඒකදී ඔබ කොයි කවදත් කළා වගේම පින්කදෙනේ මේ වස්තුන් මාසය ඇතුළත ඔබ ඒ දවස් බාර අරගෙන ඒකට පොතක් දායි මං හිතන්නේ මේ ඊළඟ සතිය වෙනකොට ඒ පින්කම් බාර අරගෙන පින්කදෙනේ පවුලේ සීල දෙනත් එක්ක ඒ දවසට නිවාඩුවක් හරි අරගෙන දවාලින් ඇවිල්ලා පුළුවන් නම් දාන වලට සම්බන්ධ වෙලා දාන කවුරු හරි බාර අරන් ඉඳී ඔබට තියෙන අතීත තියාගන්න. ඒකෙදි පින මා බික්කවේ පුඤ්ඤාණං බායිත්ත. මහණෙනි පිනට බිය වෙන්න එපා. මොකද නිවන් දකින්න කෙනාට පින ගොඩක් උපයෝගී වෙනවා. නිවන් දකින්න නැති එකාට අතට ගන්න උපයෝගී වෙනවා. කටේ දාගත්ත ගමන් හක කියන්නේ පටස්
දේශන අහපුවයි දන්න මොකක්ද කිව්වේ කියලා. අතට ගන්න විතරයි පින උපයෝගී වෙන්නේ. කටට දාගත්ත ගමන් හකපඩස්. කටට දාගන්න බෑ පිඟුදෙනේ පිනෙන්. කොහොම කළත් කටට දාගන්න බෑ. අවිද්‍යාව තෘෂ්ණා තියෙනකන්. අවිද්‍යාව තෘෂ්ණා තියෙනකන් කටට දාගත්තොත් පුපුරනවා. එතකොට ඒක නිසා පිළිදෙන පින කියන එක මහා උපකාරී වෙනවා. ඉතින් ඒකට බදාදා සෙන්සුරාදා මෙහෙට එනවා නිතර පිරිස්. ඉතින් ඒ අය ඒවා සටහන් කරගෙන තමන්ගේ දවස් දාගෙන ඒ දවසට පිළිදෙන 100 දෙනෙක් හරි කමන්නේ එකතු වෙන්න. කොහොම හරි ඒ දවස් 90ක් හෝ 91ක් ඇති. ඒ දවස් ඒ 91ම පිළිදෙන සියලු දෙනාම බාර අරගෙන. දවසක් නිවාඩු දාන්න බැරි වෙන්නේ නැහැ කාටවත්. තමන් මලහම නිවාඩු ගන්න වෙනවනේ. මිනිහ වල දානකම් හරිනේ. නෑනේ. වැරදුනානේ. නෑ. මලහම නිවාඩු ගන්න බෑනේ. නේ? බෑනේ? ඇයි කොහෙ යන්න වෙනවද? ගිනි තපින්න යන්න වෙනවනේ. ඒක නිසා. ඉතින් මේ දෙන්නේ කොහොම හරි ඔබට පුළුවන් මේ දේවල් බාර අරගෙන කටයුතු කරන්න. මොකද ඒවෙන් යහපත සිද්ධ කරගන්න ඕනේ සියලු දෙනා. මොකද වස් සමාදානයක් කියලා ස්වාමින් වහන්සේලා වස් සමාදන් වුණාට පස්සේ ඔබට ඒකෙන් කරන් තියෙන පින අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ජනිත කරගන්න ඔබ. මම නම් ඔබට කියන්නේ වස් ආරාධනා කරන තීරම දෙනා ඉන්න. දැන් අපි කියවන්නේ අපි මේක පවුලක් විදිහට මේ ගමන යන්නේ කියලා. මේ ඔබගේ දරුවෝ තමයි පැවිදිලා ඉන්නේ. ඒ තැන ඉන්න හැම කෙනාම කුසෙන් උපදින්න ඕනේ නැහනේ. ඔබ අදිස්ථාන කරගන්න මේ ඔබගේ දරුවා තමයි පැවිදිලා ඉන්නේ. එහෙම නැත්නම් ඔබගේ මල්ලි අයියා තමයි මේ පැවිදිලා ඉන්නේ. මම ඔබට කියවන්නේ පවුලක් වගේ මේ ගමන යන්න. සංඝරැක වර්ණේ මේ විදිහට ලබා ගන්න. මේ ගේට්ටුවට ඇතුළට එන්න කියලා තියෙන එහෙම අයටනේ. අත්ෙන් අතට ෆයින් අය ඔය තෙමිලා නැහින්න කියලා කොහේ හරි ගිහිල්ලා. ඒක නිසා ඔබට පුළුවන් ඇවිදලා පිටුනේ මේ වස් සමාදන් වෙන දවසට වස් ආරාධනා කරන දවසට ඇවිදලා සියලු දෙනාම එකතු වෙලා ස්වාමීන් වහන්සේලාට වස් වසන්න කියලා ආරාධනා කරා. මේ ආරාධනා කළා. එතන මේ වෙලාවට ධම්මානුශාසනාවක් ලැබලා එතනින් එහාට මේ වස්තුම් මාසෙම මහා පින් කරගන්න වැඩ පිළිවෙලක් අපි සංවිධානය කළා කරමු. මොනවද පින්වතුනි? අපිට දැන් තියෙන්නේ පිනයි කුසලයි විතරයි පිළිදෙට කොහොමද? මොකද පව කරන අය නෙමෙයි නේද දැන් අපි? කවදාකවත් පව කරන්න යන්න එපා. අනිත් දෙක කරන්න ඇති තරම්. කුසලයේ පුළුවන් තරම් කරන්න. ඉතුරු වෙලාවේ පින කරන්න. ඉතුරු වෙලාවේ මොනව කරන්නද? කියන්නේ මොනව කරන්න? පුළුවන් තරම් කුසලයේ කරන්න. තව වෙලාව ඉතුරුනොත් පින් කරන්න. තවත් වෙලාව ඉතුරුනොත් මොනව කරන්නද? ඒ කියන්නේ නැද්ද? ඊළඟ එක කරන්න. මොකද ඊළඟ එක? පව කරන්න ඕනේද? වෙලා තිබුණොත් කුසල් කරන්න. තවත් වෙලා තිබ්බොත් තවත් කුසල් කරන්න. තවත් වෙලා තිබ්බොත් තවත් කුසල් කරන්න. තවත් වෙලා තිබ්බොත් පින් කරන්න. කුසලයේ අතර පිනක් කරගන්න. පින කියන එක පින්විතනේ ආභරණ වගේ තියාගන්න. කුසලයේ කියන එක ඇඳුම වගේ තියාගන්න. හොඳට හයියට ඇඳුම ඇඳලා. එහෙන් මෙහෙන් ආභරණ එල්ලගෙන අර පදක්කන් එල්ලගත්ත ආමි කමාන්ඩර් කෙනෙක් වගේ ඉන්න. පදක්කන් ටික තමයි ඔක්කොම මොනවද? පින්. එහෙන් මෙහෙන් දිලිසෙන්නේ එහෙන් මෙහෙන් තරුයි අරවයි මේවයි බැජ් ගහලා හැමතැනම. එහෙමයි. ඇඳුම තමයි කුසලය. දැකලා තියෙනවද ඇඳුම නැතුව පදක්කන් එල්ලන් ඉන්න අය? ඉන්නව කොහෙද? පිස්සන් කොටුවේ. එහෙමනම් ඒ විදිහට කටයුතු කරගමු. ඉතින් ඔබට තව මහා පිනක් කරන්න අවස්ථාවක් සැලසෙලා ඉන්නවා. හැමෝම පුළුවන් විදිහට කරන්න පින. අපි ඒක පිළිබඳ විස්තර ඉදිරි දේශනාවලදී කතා කරමු. හොඳයි. එහෙමනම් පුණ්‍ය අනුමෝදනා කරන සියලු දෙනාම සුදා. හොඳයි පින්වතුනි එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විදර්ශනා කර්මස්ථාන වැඩිවීමෙන් දහම් දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ වගේම මේ වෙලාවේ ඒ අවස්ථාවේදී ඉඩමක් සංගතතු කරලා පූජා කිරීම ආදී වශයෙන් දෙයක් සිද්ධ වුණා. මේ එන පිරිස උදෙසා නවතම් පාසුකම් ලබා දීම උදෙසා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ඒ වගේම පින්වතුනි සිව්වණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසීම උදෙසා බොහෝ පිරිසක් ඊයේ ඉඳලම ඇවිදලා ඒ කටයුතු සම්පාදනය කරන්නට යෙදුණා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ ඒ උත්තරීතර ධර්මකාය උදෙසා මනරම් මණ්ඩපයක් ඉදි කළා. මලින් පහනින් සරසලා
ඒ මනරම් ධර්මාසන ඉදි කළා ඒවට ආදී වශයෙන් කටයුතු කරන් තියදුනාව පිරිස හිටියා. ඒ සෑම සියලු දෙනාත් මේ වෙලාවේ සිහිපත් කරගන්නේ ඒ කරගත්තා වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය. පළමු කොටම පින්විතනේ මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාට අනගාരികයන්ටත් ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මඟ වඩන්නා වූ සීලම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින් සිවණක් පිරිසටත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත්ව අපකවීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝ රත්නයටත් ඒ වගේම පින්විතනේ ධර්මය අවබයි පුණ්‍ය භාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පසෙන් අප උපස්ථාන කරන්නා වූ සීලම දායකාරකාදී පින්වත් පිරිසටත් ඒ වගේම පින්විතනේ ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ නැතිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දින ආදී කොට තේ සෑම සිළු දෙනාටත් ඒ වගේම මේ භාවනා වැඩසටහන සාර්ථක කරගෙන මුදසා නන්න අයුරින් සහයෝගය දක්වා වූ සෑම සිළු දෙනාට මිදුම් හිටුන් සපයන්ට යදුනා පිරිස් ප්‍රවාහන පාතුකන් සපයන්ට යදුනා පිරිස් ආහාර පාන ආදීන් පුද සත්කාර කරන්ට යදුනා පිරිස් ආරක්ෂා සම්පත්තිය සලසන්ට යදුනා පිරිස් ඒ වගේම වැසිකිලි කැසිකිලි සෝදා පවිත්‍ර කිරීම පුටු ආදී වශයෙන් දේව සකස් කිරීම වශයෙන් ඒ අප කැපවලා කටයුතු කළා වූ සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ රට ආරක්ෂා කරන්නා පිරිස රට සංවර්ධනය කරන්නා පිරිස රට පාලනය කරන්නා පිරිස මේ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන විහිදුවල පතුල හරින ඒපින් විහිදී පැතිරී යාමෙන් එයටත් වැඩි වැළඳී එන්නා වූ සීලම ග්‍රහ පුල්පදුර දෝසාන්ධකාර ඇස්වා කටවා හෝහා ඕල් දෙවල් සක සංකා දෝසාන්ධකාර යක්ෂ වේද විසාච මලගල කුම්බාණ්ඩ ආදී මැද පැමිණි දෝසාන්ධකාර ශරීරයේ සත්ත්වදාස් දෝෂී බිම මැද පැමිණියා රෝගාබාධ දෝසාන්ධකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්ධකාරයමක සාදූරීන් භූත වේත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම පින්වතුනි සක්‍ර දේවේන්ද්‍රතුමා ප්‍රධානතාවදින්ස ලෝකවාසී සීලම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහ රාජකීය රාජ්‍ය කරන්නා දුත රාෂ්ට්‍ර විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණිය කියන්නා වූ සතරවන රජදරුවන් ප්‍රධාන ඒ සීලම පරිවාර සේනා පිරිස් ඒ වගේම සිවණක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා කරන්නා වූ සීලම යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රධාන ඒ සීලම පරිවාර සේනා පිරිස් ඒ වගේම මෙම ආරාම භූමියට අධිග්‍රහිත මෙම ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් රුක්ෂ දේවතා පිරිස් භූමාන දෙවියන්ගෙන් පටන්ගෙන අකනිට දෙවියන් දක්වා දසදහසක් ලෝක ධාතුන් විහිදී පැතිරී සිටින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුල බතුළු හරින ඒ පින් විහිදී පැතිරී යාමින් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ඉර්ධිය දීප්තිය බලයේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයේ මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරන අනන්ත සංසාරයත් ඉස්සෙල්ලා ඔබ පාරමිතා පුරාගෙන යන ගමනේදී ඔබට උදව් උපකාර කළා වූ මිය පරලෝකයේ සීලම ඥාතිද මිත්‍රාදී පිරිස සිහිපත් කරගන්න ඒ වගේම මේ කල්පණුවක ඇතුළත තමන්ගෙන් වැඩක් අසාධාරණයක් හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරේ වෛරෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගියා වූ පිරිසක් අද තමන්ගේ ජීවිතේ ගැනීම උදෙසා කටයුතු කරනවා නම් නිරෝග කරදර බාධක හිරියන කම්කටොළු ඇති කිරීමෙන් නිවන් මඟ වැසීම උදෙසා කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ ඔබ විසින් රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුර පතුල හරින ඒ පින් විහිදී පැතිරී යාමෙන් එයත් යම්කිසි අභාව ස්ථානයක හිනනම් එයින් අත මිදේවා සම්දෙර සුගතියත් බව ලබත්වා සසර පුරාවටම කරගෙන ආවා වූ සීලම නාය ගණ දුනලින් මෙතනින්ම නිදහස් කරත්වා දස කුසලයෙන් මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වතුනි එහෙමනම් උදේ ඉඳලා මෙහෙම මොහොත දක්වා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න සීලම දෙනා ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්බැවීදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. සියලුම දෙනා මෙත් ආශිර්වාද ලබා ගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුරුණවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු